හරි. ඉක්මන් කරන්නයි. කවිස්කි සිසාර ඉක්මන් කරන්න කැමරාව ඔන් කරගන්න. අපිට තියෙන්නේ අද මේ ප්‍රවේණි විද්‍යාව ප්‍රවේණි විද්‍යාවේ මූලික සංකල්ප කියන එක නේ. ප්‍රවේණි විද්‍යාවේ මූලික සංකල්ප වලත් මම හිතන්නේ අපි ආවේනීය පිළිවෙල ඥාන සංකල්පය කියන එකයි ඥාන ප්‍රකාශය කියන එක අපි කරා. නේ? අපි මේ දෙකත් මතක් කරගෙන දිගටම යමු. හරි? එතන මුලින්ම තියෙනවා මේකේ ප්‍රවේණි විද්‍යාවේ මූලික සංකල්ප කියන එකට ආවේනීය පිළිබඳ ඥාන සංකල්පය කියන. ආවේනීය පිළිබඳ ඥාන සංකල්ප. හරි? එතකොට මේ මෙන්ඩල් කියන විද්‍යාඥයාට මේ ඥාන පිළිබඳ දැනුමක් තිබුණේ නැහැ කියලා මම එදා කිව්වා. නේ මෙන්ඩල් කියන විද්‍යාඥයාට ඥාන පිළිබඳ දැනුමක් තිබුණේ නැහැ. එයා DNA අණුවේ ව්‍යුහය ගැන දැනුමක් එයාට තිබුණේ නැහැ. නේ? ඒතර DNA අණුව කියන්නේ න්‍යෂ්ටියේ තියෙන අපි දන්නා මේ අපි සෛලයක් ගත්තාම සෛලය ඇතුලේ තියෙනවා න්‍යෂ්ටිය කියලා ව්‍යුහයක්. ඒ න්‍යෂ්ටිය කියන ව්‍යුහය ඇතුලේ තියෙනවා වර්ණ දේහ. හරි මෙහෙම වර්ණ දේහ තියෙනවා. සාමාන්‍යයෙන් විශේෂයක් ගත්තොත් ඒ වර්ණ දේහ සංඛ්‍යාව නියතයක්. මිනිස්සු නම් 46ක් වර්ණ දේහ තියෙනවා. හරි. ඒතර මේ වර්ණ දේහ වල ඥාන කියලා ද්‍රව්‍යයක් තියෙනවා. අනේ ඥාන කියන ද්‍රව්‍ය තමයි මෙන්ඩල් ඔය සාධක කියලා හැඳින්වුවේ. සාධක. හරි. එතන එයා කිව්වනේ අර එක එක ලක්ෂණ වලට යම්කිසි ලක්ෂණයක් තීරණය කරන්න සාධක දෙකක් බලපාන. ඒ කියන්නේ උස කියන ලක්ෂණය තීරණය කරන්න නම් මෙන්න මේව සාධක දෙකක් බලපාන. සමහර විට ඒ සාධක දෙකම සමාන වෙන්න පුළුවන් මෙන්න මෙහෙම. සමහර වෙලාවට ඒ සාධක දෙක මෙන්න මේ විදිහට වෙනස් වෙන්නත් පුළුවන්. ඒ වගේ සාධක දෙක වෙනස් වෙච්ච අවස්ථාවලදී අර ප්‍රමුඛ සාධකයේ ලක්ෂණය පිටසට පෙන්වනවා. දැන් මේ වගේ අවස්ථාවකදී උස කියන එකේ තමයි හැදෙන්නේ. මේ වගේ අවස්ථාවකදී උස. ඒතර උස කියන ප්‍රමුඛ සාධකේ නැත්තම් පමණක් නිලීන කියන මිටි සාධකයේ ලක්ෂණය පේනවා. මිටි. එතකොට මෙන්න මේ සාධක දෙකක් බලපානවා කියලා මෙන්ඩල් කියලා කිව්වා. මේවා මේ ඥාන කියලා මෙයා කිව්වෙත් නෑ. මෙයා කිව්වේ මේවා මේ අංශුමය සාධක විශේෂයක්. අපේ ශරීරයේ තියෙන අපේ කියන්නේ ගෙවතුමේ ශාකයේ තියෙන අංශු වර්ග දෙකක්. අංශු දෙකක් තියෙනවා. එයා ඒ කොහෙ තියෙනවද කියලාවත් දැනන් හිටියේ නෑ. ඇත්තට මේවා තියෙන්නේ මේ න්‍යෂ්ටි. සෛලවල න්‍යෂ්ටියේ තමයි තියෙන්නේ. න්‍යෂ්ටියේ තියෙන වර්ණ දේහවල තමයි ඔය සාධක තියෙන්නේ. ඔය සාධක තියෙන්නේ වර්ණ දේහවල. ඒතර අපේ ලක්ෂණ සියල්ල අපේ ශරීරයේ තියෙන සියලුම ලක්ෂණ පාලනය කරන්න අදාළ ඥාන මෙන්න මේ න්‍යෂ්ටියේ තියෙන වර්ණ දේහවල තියෙනවා. ඒ සාධක මේ න්‍යෂ්ටියේ වර්ණ දේහවල තියෙනවා. ඒ සාධක වලට අපි කියනවා ඥාන කියලා. මෙන්න මේ ඥාන කියලා හඳුන්වන්නේ අන්නේ සාධක තමයි. හරි. ඒතර ඔයාලට මේකේ කියලා තියෙනවා ආවේනීය පිළිබඳ ඥාන සංකල්පය කියන එක යටතේ ජීවින්ගේ ලක්ෂණය තීරණය වන මෙන්ඩල් ප්‍රකාශ කළ අංශුමය සාධක. අංශුමය සාධක විශේෂය ඥාන යනුවෙන් පසුව නම් කරන ලදී. පස්සේ මෙන්න මේ අංශුමය සාධක වලට අපි ඥාන කියලා නමක් දැම්මා. හරි. ඊට පස්සේ ප්‍රමුඛ ලක්ෂණය ගෙන යන ඥානය ඉංග්‍රීසි කැපිටල් ලකුරෙන් දැක්වුවා. මෙන්න මේ වගේ ප්‍රමුඛ ලක්ෂණය ගෙන යන ඥානය ඉංග්‍රීසි කැපිටල් ලකුරෙන් දක්වනවා. නිලින ලක්ෂණය ගෙන යන ඥානය ඉංග්‍රීසි සිම්පල් ලකුරු වලින් දක්වනවා. ඒතර ඔය විදිහට තමයි අපි මේ ඥාන පෙන්නන්නේ. හරි. ඊට පස්සේ සමයුග්මක අවස්ථාව ඥානවල සමයුග්මක අවස්ථාව අපි කියනවා ඥාන දෙක සමානයි නම් අපි කියන එකට සමයුග්මක කියලා. යම්කිසි ලක්ෂණයක් තීරණය කරන ඥානයවල අසමානයි නම් අපි ඒකට කියනවා විෂම යුග්මක අවස්ථාව කියලා. එතකොට උස කියන එකට උස කියන ලක්ෂණය පාලනය කරන්න ඥාන දෙකක් බලපානවා. හරි. එකක් තමයි කැපිටල් T අකුරෙන් දක්වන්නේ ප්‍රමුඛ ලක්ෂණය ප්‍රමුඛ ඥානය. අනික එක තමයි සිම්පල් T අකුරෙන් දක්වන්නේ නිලීන ඥානය. එතකොට ප්‍රමුඛ ඥානය සමයුග්මක නම් අපි දක්වනවා මෙන්න මෙහෙම. ඊට පස්සේ නිලීන ඥානය සමයුග්මක නම් අපි දක්වනවා මෙන්න මෙහෙම. ඊට පස්සේ විෂම යුග්මක නම් අපි දක්වනවා මෙන්න මෙහෙම. එතකොට විෂම යුග්මක අවස්ථාවේදී බාහිරයට පෙන්වන්නේ එළියට පෙන්වන්නේ උස කියන ලක්ෂණය. ඒකට හේතුව තමයි අර ප්‍රමුඛ ඥානය වන කැපිටල් T අකුරෙන් ඒ කියන්නේ උස ලක්ෂණයෙන් මෙන්න මේ මිටි කියන ලක්ෂණය යටපත් කරගෙන උස කියන ලක්ෂණය විතරක් එළියට එනවා. මෙතෙන්දී හැම යටපත් කරන්න එක්කෙනෙක් නැහැ. ඒක නිසා මෙයා මිටිම තමයි. ඊට පස්සේ මෙන්න මෙතන සමයුග්මකයි දෙන්නම උස ඒක නිසා මෙයත්
උස කෙනෙක් බවටම පත් වෙනවා. උස. හරි. එතකොට මේ ඥාන සංකල්පය කියන්නේ අරකම තමයි. අපි අර කලින් කතා කරපුවා සාධක කතන්දරෙම තමයි. මෙතන සාධක වලට ඥාන කියන නම පාවිච්චි කරලා තියෙනවා එච්චරයි. හරි. එතකොට මේකේ සමයුග්මක විෂමයුග්මක අවස්ථාවන් අපිට කියන්න පුළුවන් සමයුග්මක කියන්නේ යම්කිසි ලක්ෂණයක් තීරණය කිරීමට බලපාන ඥාන යුගලම සමානයි නම් සමයුග්මක. මේ තියෙන සමයුග්මක මේක සමයුග්මක. ඥාන යුගල අසමානයි නම් අපි කියන එකට විෂම යුග්මක. ඒතර විෂම යුග්මක අවස්ථාව තමයි මේ තියෙන්නේ. සමයුග්මක අවස්ථාවන් දෙකක් තියෙනවා. මෙහෙම. ඒතර විභාගයට වලට එන්නේ මෙහෙමයි. සමයුග්මක විෂම යුග්මක කියන වචනේ හරියට පාවිච්චි කරලා. හරි? ඒතර සමයුග්මක උස කිව්වොත් එහෙම මේ ගාන්ට් එක ගන්න පුළුවන් වෙන්න. හරි? සමයුග්මක උස කියපු ගමන් මේක. හරි? සමයුග්මක ප්‍රමුඛ කිව්වොත් ඒත් මේක තමයි. සමයුග්මක ප්‍රමුඛ. ඊට පස්සේ විෂම යුග්මක උසද මිටිද කියලා ඔයාලට දෙන්නේ නැහැ. විෂම යුග්මක කියපු ගමන් විෂම යුග්මකයි කියලා කියනවා. ඒතර විෂම යුග්මකයි නම් අනිවාර්යෙන් එයා උසම තමයි. මොකද උස කියන ලක්ෂණයනේ ප්‍රමුඛ වෙන්නේ. උස කියන ලක්ෂණය තමයි ප්‍රමුඛ වෙන්නේ. ඒක නිසා කෙලින්ම එයා උස තමයි කොහොමද? හරි? ඒ වගේ මේ විභාගයට දෙනවා. අපි ප්‍රශ්නයක් කරමු. එතකොට ඔක හරියයි. ඊට පස්සේ අපි යනවා ඥාන ප්‍රකාශය කියන එක. ඥාන ප්‍රකාශය. ඥාන ප්‍රකාශය කියන්නේ යම්කිසි ලක්ෂණයක් තීරණය කිරීමට අදාළ ඥාන යුගල තමයි. හරි අපි මෙච්චර දවස් ඉගෙන ගත්ත එකම තමයි. එතකොට උදාහරණයක් විදිහට උස කියන එක ගත්තොත් මේ උස කියන ලක්ෂණය ප්‍රකාශ කරන්න මේ උස කියන ලක්ෂණය ප්‍රකාශ කරන්න මොන ඥාන යුගලද සම්බන්ධ වෙන්නේ. ඒතර මේකෙදි කැපිටල් T වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ප්‍රමුඛ උස කියන එක සමයුග්මක අවස්ථාව වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කැපිටල් T සිම්පල් T වෙන්නත් පුළුවන්. ඒතර මේ කියන ඥාන ප්‍රකාශ දෙකෙන්ම උස කියන ලක්ෂණය තමයි පෙන්වන්නේ. උස කියන ලක්ෂණය තමයි පෙන්වන්නේ. හරි. ඒතර මේ උස කියන ලක්ෂණය තමයි මේ ඥාන ප්‍රකාශ දෙකෙන්ම පිටතට ප්‍රකාශ වෙන්නේ. දෙන්නම උස. ඊට පස්සේ මිටි කියන එක්කෙනා ගත්තොත් එහෙම ඥාන ප්‍රකාශයක් තියෙන එකයි. සිම්පල් T විතරයි. ඒතර මේ තියෙන්නේ ඥාන ප්‍රකාශය. මේක ඥාන ප්‍රකාශ. මේ ඥාන ප්‍රකාශ කියන තමයි මේවට කියන්නේ. යම්කිසි ලක්ෂණයක් තීරණය කිරීමට අදාළ ඥාන දෙක තමයි ඥාන ප්‍රකාශය කියලා අපි දක්වන්නේ. හරි? එතකොට මේ ලක්ෂණයක් සඳහා වූ ඥාන යුගල දක්වන ප්‍රකාශය එම ජීවියාගේ ඥාන ප්‍රකාශය ලෙස හැඳින්වේ. ඒක තමයි අපි නිදසුනක් දැම්මනේ. හරි? දැන් නැත්නම් අපි නෝට් එක පස්සේ ලියාගමු. මේ එකින් එක පොඩ්ඩක් කතා කරගෙන යමු. හරි? ඊළඟට බලන්න ඊළඟට මෙතන කතා කරලා තියෙන්නේ රූපානුදර්ශය සහ ප්‍රවේණීදර්ශය. මේකත් හරි වැදගත්. හරි? එතකොට මේකෙදි මම අර පොඩි සටහනක් අඳින්නම් අර උස මිටි කියන එක ටක් ගාලා එතකොට මේක මේ අර ප්‍රශ්නයකට ආවොත් එහෙම මෙන්න මේ විදිහට එන්නේ. ඔය රූපානුදර්ශයයි ප්‍රවේණීදර්ශයයි කියන්නේ. අපිට කියනවා මේ මොනවාද නුමුහුම් උස සහ නුමුහුම් මිටි ශාක පරාගණයට ලක් කරා කියලා කියනවා. මේ තියෙන්නේ නුමුහුම් උස ශාක, මේ තියෙන්නේ නුමුහුම් මිටි ශාක. ඊට පස්සේ මේ තියෙන්නේ ජන්මාණු, මේ තියෙන්නේ ජන්මාණු. ඒතකොට මේ දෙන්න ආවහම F1 පරම්පරාව සම්පූර්ණයෙන් උස දෙන්නෙක් හැදෙනවා. මෙයා 100%ක් උස. හරි? ඊට පස්සේ මෙතන අපි අර ආයෙත් F1 පරම්පරාව සමගම සෝපරාගණයට ලක් කරනවා. එතන මෙතන අපිට ජන්මාණු වර්ග දෙකක් එනවා. ඊට පස්සේ මේ ජන්මාණු වලින් capital T එක්කෙනෙක් එනවා. capital T simple T එක්කෙනෙක් එනවා. මෙයාත් capital T simple T. ඊට පස්සේ මෙතන simple T. ඔන්න ජීවීන් 4 දෙනෙක් එනවා. මේ තියෙන F2 පරම්පරාව. එතකොට මෙතන තියෙන බලන්න මෙතන F1 පරම්පරාවේදී 100%ක්ම උස කට්ටිය ආවා. මෙයාලා 100%ක් උස. එවන මෙතන බැලුවොත් එහෙම capital T එක්කෙනෙක් ඉන්නවා. capital T simple T දෙන්නෙක් ඉන්නවා. simple T එක්කෙනෙක් ඉන්නවා.
එතන මෙතන බැලුවොත් එහෙම මෙන්න මේක මේ අපි දක්වලා තියෙන මේ ඉංග්‍රීසි අකුරු වලින් දක්වන්නේ මේ තියෙන්නේ මේක මේ තියෙන්නේ මෙන්න මේවා අපි කියනවා රූප ප්‍රවේණි දර්ශ කියලා. ප්‍රවේණි දර්ශ. එතකොට මේ ප්‍රවේණි දර්ශයට අදාළව අපිට බාහිරට පේන්න තියෙන එකට අපි කියනවා රූපානුදර්ශය කියලා. හරි? එතකොට මේ තියෙන්නේ ප්‍රවේණි දර්ශ, මේ තියෙන්නේ ප්‍රවේණි දර්ශ. එතකොට මේ කැපිටල් T කියන ප්‍රවේණි දර්ශයෙන් බාහිරට පෙන්වුම් කරන්නේ උස කියන ලක්ෂණ. එතකොට මේ තියෙන්නේ රූපානුදර්ශය, මේ තියෙන්නේ ප්‍රවේණි දර්ශය. හරි? බාහිරට පෙන්වන ලක්ෂණයට අපි කියනවා රූපානුදර්ශය කියලා. ඒකට අදාළ ඥාන ප්‍රකාශයට අපි කියනවා ප්‍රවේණි දර්ශය කියලා. හරි? මේ කැමරා ඔන් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට ගිහිල්ලා බලපුවාම ප්‍රවේණි දර්ශය ගත්තාම 100%ක්ම ප්‍රවේණි දර්ශය කැපිටල් T සිම්පල් T. මේ තියෙන ප්‍රවේණි දර්ශය. රූපානුදර්ශයත් 100%ක්ම උස. රූපානුදර්ශයත් 100%ක්ම උස. හරි? රූපානුදර්ශයත් 100%ක්ම උස. ප්‍රවේණි දර්ශයත් 100%ක්ම කැපිටල් T සිම්පල් T තමයි. ඊට පස්සේ මෙතෙන්ට ගිහිල්ලා බලපුවාම ප්‍රවේණි දර්ශ තුනක් තියෙනවා දැන්. ප්‍රවේණි දර්ශ තුනක් තියෙනවා. එකක් තමයි කැපිටල් T මේ F2 පරම්පරාවේ කැපිටල් T. අනික් ප්‍රවේණි දර්ශය තමයි කැපිටල් T සිම්පල් T. අනික් ප්‍රවේණි දර්ශය තමයි සිම්පල් T සිම්පල් T. ඒතර ප්‍රවේණි දර්ශ අනුපාතය ගත්තොත් එහෙම 1ට 2ට 1යි. ප්‍රවේණි දර්ශ අනුපාතය 1ට 2ට 1යි. මොකද මෙතන කැපිටල් T එකක් තියෙනවා. කැපිටල් T සිම්පල් T දෙකක් තියෙනවා. ඊට පස්සේ සිම්පල් T එකක් තියෙනවා. හැබැයි රූපානුදර්ශ ගත්තොත් එහෙම මෙන්න මේ තුන් දෙනාම එකම ලක්ෂණය තමයි තියෙන්නේ. මේ තුන් දෙනාම එකම ලක්ෂණ. මේ තුන් දෙනාම උසයි. මෙයා මිටි. හරි? එතකොට ප්‍රවේණි දර්ශය 1ට 2ට 1 වුණාට රූපානුදර්ශය 3ට 1 අනුපාතය තමයි තියෙන්නේ. ඒතර උස කට්ටිය 3 දෙනාට මිටි කට්ටිය එක්කෙනෙක් විදිහට තමයි රූපානුදර්ශ අනුපාතය. ඒතර බලන්න මේකේ රූපානුදර්ශය සහ ප්‍රවේණි දර්ශය. රූපානුදර්ශය කියන්නේ ජීවියෙකුගේ බාහිර වශයෙන් ප්‍රකාශමන ලක්ෂණ. මේකේ තියෙන රූපානුදර්ශ දෙකයි උස සහ මිටි විතරයි. ප්‍රවේණි දර්ශය කියලා කියන්නේ එම ලක්ෂණේ තීරණය කිරීම සඳහා ජීවියා තුළ ඇති ඥාන සංයුතිය. මේ තියෙන්නේ ප්‍රවේණි දර්ශ. මේ තියෙන්නේ ප්‍රවේණි දර්ශ. මේ තුනම මේ ඔක්කොම ප්‍රවේණි දර්ශ. එතන ප්‍රවේණි දර්ශයෙන් තමයි අපි තීරණය කරන්නේ මෙයා සමයුග්මකද විෂම යුග්මකද කියලා. හරි. ඊට පස්සේ අපි යමු මෙන්න මේ ප්‍රවේණික ද්‍රව්‍ය ස්වභාවය සහ ඥාන කියන මාතෘකාවට. ප්‍රවේණි ද්‍රව්‍ය ස්වභාවය සහ ඥාන කියන මාතෘකාවට යමු. හරි බලන්නකො දැන් මේකෙදි මේ අපි බලන්න ඕනේ මේ ප්‍රවේණි ද්‍රව්‍ය කියන්නේ මොකක්ද ඥාන කියන්නේ මොකක්ද කියලා අපි දැන් ටිකට ඉස්සෙල්ලා කතා කරා ඥානයක් කියන්නේ මොකක්ද කියන එක. ඉතින් බලන්න මම ඔයාලට ඉස්සෙල්ලා කියපු එකක් ආයෙ මතක් කරන්නම් මේ අපේ මේ තියෙන ජීවියෙක්ගේ සෛලයක් ජීවින්ගේ සෛලයක් මේ තියෙන්නේ. මේ සෛලය ඇතුලේ තියෙනවා න්‍යෂ්ටිය කියලා ව්‍යුහයක්. මම ඉස්සෙල්ලත් ඔයාලට කිව්වා. මේ න්‍යෂ්ටිය ඇතුලේ තියෙනවා වර්ණ දේහ කියලා ව්‍යුහ. මොන වගේද මේ වර්ණ දේහ හැදෙන්නේ? සයාස වර්ණ දේහ හැදෙන්නේ මොන වගේද? වර්ණ දේහ නිර්මාණය වෙන්නේ ජීවීන්ගේ න්‍යෂ්ටියේ තියෙන වර්ණ දේහ හැදෙන්නේ මොන කාබනික අණුවෙන්ද? අපි කියන්නේ ඒකට කාබනික අණුනේ කියලා. කාබනික අණු වර්ග 4ක් ගැන අපි කතා කරනවානේ අර පළවෙනි පාඩමේදී. මේ හතරෙන් වර්ණ දේහ හැදෙන්නේ මොන කාබනික අණුවෙන්ද? වර්ණ දේහ නිර්මාණය වෙන්නේ
DNA කියන කාබනික අණුව. මතක තියෙනවනේ ඔය. හරි? DNA කියන කාබනික අණුවෙන් තමයි වර්ණ දෙක නිර්මාණය වෙන්නේ. එතන මේ අපි හැම ජීවියෙක්ම අපේ න්‍යෂ්ටියක් තියෙන සෛලයක් ඇතුළේ න්‍යෂ්ටියක් තියෙන සෑම ජීවියෙක්ගෙම DNA වලින් තමයි වර්ණ දෙක නිර්මාණය වෙන්නේ. වර්ණ දෙක නිර්මාණය වෙන්නේ DNA. එතකොට DNA එකේ ව්‍යුහය ඔය DNA අණුවේ ව්‍යුහය අනුව තමයි ජාන තීරණය වෙන්නේ. ඒ කියන්නේ අපේ ලක්ෂණ තීරණය වෙන්නේ ඔය DNA අණුවේ ව්‍යුහය අනුව. ඒතර බලන්න මේ DNA අණුවක් කොහොමද හැදෙන්නේ කියන එක ඉස්සෙල්ලා පොඩි අවබෝධයක් තියෙන්න. DNA අණුවක් නිර්මාණය වෙන්නේ මෙන්න මේ විදිහට නියුක්ලියෝටයිඩ වලින්. DNA අණුවේ තැනුම් ඒකකය වෙන්නේ නියුක්ලියෝටයිඩ. නියුක්ලියෝටයිඩ එක තියෙනවා කොටස් 3ක්. එකක් තමයි මෙන්න මේ පෙන්ටෝස් සීනි කාණ්ඩය. අනික එක තමයි නයිට්‍රජනීය භස්ම කාණ්ඩය. අනික එක තමයි ෆොස්ෆේට් කාණ්ඩය කියලා කියන්නේ. ෆොස්ෆේට් කාණ්ඩය. මේ තියෙන නියුක්ලියෝටයිඩ. ඒතර අපෙන් අහුවොත් එහෙම DNA අණුවේ තැනුම් ඒකකය මොකක්ද කියලා මෙන්න මේක තමයි තැනුම් ඒකකය. නියුක්ලියෝටයිඩ. 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 හරි නියුක්ලියෝටයිඩේ කොටස් ටික තමයි මේ තියෙන්නේ. ඒතර මේ එක නියුක්ලියෝටයිඩයක් වැඩක් නැහැ නේ මේ නියුක්ලියෝටයිඩ ගොඩක් මෙහෙම දාමයක් විදිහට සම්බන්ධ වෙන්නේ. DNA අණුවක් හැදෙන්නේ. හරි. ඒතර මම මෙතන උඩිනුත් එකක් අඳිනවා. දැන් පේන්නේ නැහැ නේ පේන්නේ. හරි ඔන්න ඔය විදිහට මේ නියුක්ලියෝටයිඩ දීර්ඝ වශයෙන් අපිට ගණන් කරන්න බැරි තරමක් ගොඩාක් මේ විදිහට දිගින් දිගට සම්බන්ධ වෙලා තමයි DNA අණුව හැදෙන්නේ. ඒතර උතරින් නවතින්නෙත් නැහැ. මේක DNA අණුව කියන්නේ ද්විත්ව දාමයක් කියලා කියන්නේ. ද්විත්ව දාමයක්. ඒක නිසා මේ පැත්තෙන් ඒ විදිහටම තවත් නියුක්ලියෝටයිඩ සම්බන්ධ වෙනවා. මේ නයිට්‍රජනීය භස්ම වල. හරි. දැන් නයිට්‍රජනීය භස්ම වලින් මෙන්න මේ විදිහට තවත් DNA අණුවේ දෙපැත්තෙන් ඔහොම සම්බන්ධ වෙනවා. මේ විදිහෙම නියුක්ලියෝටයිඩ සම්බන්ධ වෙනවා. ඔන්න දෙකින් දිගට සම්බන්ධ. ඊට පස්සේ දාම දෙක සම්බන්ධ වෙන්නේ ඔය DNA අණුවේ දාම දෙක සම්බන්ධ වෙන්නේ මේ නයිට්‍රජනීය භස්ම වලින් තමයි. නයිට්‍රජනීය භස්ම මේවා ගොඩාක් මතක තියාගන්න අවශ්‍ය නැහැ. මේක නිකන් අර මම මේ ඥානයක් කියන්නේ මොකක්ද කියන එක හරියට ඔයාලට කියලා දෙන්න ඕනේ. ඒකයි මම මේ පෙන්නන්නේ මෙච්චර. හරිද? ඒතර මේකේ මේ තියෙන නයිට්‍රජනීය භස්ම වලට අපි නම් දාලා තියෙනවා. ඇඩනීන්, ගුවැනීන්, තයමීන්, සයිටෝසින් කියන. ඔන්න වගේ නයිට්‍රජනීය භස්ම ආකාර 4ක් තියෙනවා. මේ නයිට්‍රජනීය භස්ම ආකාර 4 දැන් අපි ඇඩනීන් කියන නයිට්‍රජනීය භස්මයක් මෙතන තියෙනවා නම් අනිවාර්යෙන් එයාට සම්බන්ධ වෙන්නේ එහා පැත්තේ තයමීන් කියන. ගුවැනීන් නම් සයිටෝසින්. තයමීන් නම් ඇඩනීන්. සයිටෝසින් නම් ගුවැනීන්. ඔන්න ඔය විදිහට තමයි අර නයිට්‍රජනීය භස්ම සම්බන්ධ වෙන්නේ. ඒතර මෙන්න මේ නයිට්‍රජනීය භස්ම අණුපිළිවෙලක් තියෙනවා. පිළිවෙලක් තියෙනවා. මේ අණුපිළිවෙල අණුවලු මේ අර ඥානයක් නිර්මාණය වෙන්නේ. මේ අණුපිළිවෙල වෙනස් වුණොත් එහෙම ඥානය වෙනස් වෙනවා. ඒතර මේ අපේ ලක්ෂණයක් තියෙනවා නම් හිතන්න අපි කලින් කතා කරපු එක ලක්ෂණයක් ගමු අර සුලභ ආවේනික ලක්ෂණ මේ අර ඇඟිල්ල නමන්න පුළුවන් එක. මේ ඇඟිල්ල නමන්න පුළුවන්. මෙන්න මේ ලක්ෂණය
මෙන්න මේකේ සටහන් වෙලා තියෙනවා. මේකේ සටහන් වෙලා තියෙන්නේ හරියට නිකන් අර කේතයක් විදිහට කෝඩ් එකක් විදිහට සටහන් වෙලා තියෙනවා. ඒතර මේ ලක්ෂණයට අදාළ කරන ඥාණය තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ඒකට අදාළ කරන ඥාණය. ඒතර මේක වෙනස් වෙලා තිබුණොත් එහෙම මෙතනට GC නේතුව මෙතනට C අකුරක් ආවනම් මෙතනට G අකුරක් ආවනම් මේ ඥාණය වෙනස් වෙනවා. ඒතර වෙන ලක්ෂණයක් බවට පත් වෙනවා. හරි. ඒතර සමහර විට මෙහෙම තිබිච්ච එක ඇඟිල්ල නමන්න පුළුවන් එක දැන් නමන්න බැරි වෙන්න පුළුවන්. මේ ලක්ෂණය මේ විදිහට භස්ම අණුපිලි වෙනස් වුණොත් එහෙම නවන්න බැරි වෙනවා. ඒතර ඒ විදිහට මේ යම් ලක්ෂණයක් තීරණය කිරීමට අදාළ කරන ඥාණය එන්නේ මෙන්න මේ DNA අණුවේ යම්කිසි භස්ම අණුපිලිවල. යම්කිසි භස්ම අණුපිලිවල. ඒතර ඒක DNA අණු වලින් තමයි අපේ ශරීරයේ වර්ණ දේහ නිර්මාණය වෙන්නේ. අපේ සෛලවල වර්ණ දේහ නිර්මාණය වෙන්නේ. ඒ වර්ණ දේහයක යම්කිසි කොටසක් අපි ඥානයක් කියලා හඳුන්වනවා. ඒතර අපි ඒක දිගහැරලා බැලුවොත් එහෙම ඒ ඥානය ඒ වර්ණ දේහ කොටස දිගහැරලා බැලුවොත් එහෙම ඒකේ තියෙන්නේ මෙන්න මේ වගේ DNA අණුවක්. ඒ DNA අණුවේ භස්ම අණුපිළිවෙල අණුව තමයි ඒ ඥානය මොකක්ද කියන එක තීරණය වෙන්නේ. හරි. ඒතර මේකෙදි මේ ප්‍රවේණි ද්‍රව්‍යයේ ස්වභාවය සහ ඥාන කියන එක යටතේ අපි දැන් මේකින් එක ලියා ගන්න තියෙනවා ලියා ගමු. අපි ලියා ගන්න තියෙනවා එකින් එක නෝට් එක ලියා ගමු. ඔයාලට මෙහෙම දාන්නම් මේකේ නෝට් එක. මුලින්ම තියෙන්නේ ආවේනී පිළිබඳ ඥාන සංකල්පය. මේක අපි කරන්නේ ජීවීන්ගේ ලක්ෂණ තීරණය වෙන මෙන්ඩල් ප්‍රකාශ කළ අංශුමය සාධක පෙන්නද? පෙන්නේ. හරි. හරි. හරි සර්. හරි. එතකොට මේකේ අපි සමයුග්මක විෂම යුග්ම කියන දෙක අපි ලියාගත්තද මේව? ඔව් සර්. ලිව්වනේ. ඊට පස්සේ ඒකට නිදසුනුත් ලියන්න ඇති. ඊට පස්සේ ඥාන ප්‍රකාශය. මේකත් මම හිතන්නේ ලිව්වනේ. මේ ඥාන ප්‍රකාශය කියන එක ලිව්වද? ඔව් සර්. රූපානුදර්ශනය හා ප්‍රවේණි දර්ශනයත් ඒකෙත් ඔක්කොම ලිව්වා. එහෙනම්. හරි. ඊට පස්සේ ප්‍රවේණි ද්‍රව්‍යයේ ස්වභාවය. එතන මේකේ තියෙනවා මුලින්ම ඩියොක්සිරයිබෝ නියුක්ලික් අම්ලය කියන එක යටතේ මෙන්න මේක ලියා ගන්න මේ මේවා ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස ක්‍රියා කරයි කියන එක. ඊට පස්සේ ඩියොක්සිරයිබෝ නියුක්ලික් අම්ලය කියන එක ඉස්සරහින්ම මෙන්න මෙහෙමත් ලියාගෙන ඉන්න. DNA කියන එක. ඊට පස්සේ මේවා ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස ක්‍රියා කරයි. ඒ හිස්තනේ ලියා ගන්න. ඊට පස්සේ බලන්න මේ DNA අණුවේ දාම දෙක යා කරන භස්ම යුගල් සැකසෙන අණුපිළිවෙල මත ජීවියෙකුගේ ප්‍රවේණික තොරතුරු ගබඩා වීම සිදුවේ. ජීවියෙකුගේ ප්‍රවේණික තොරතුරු ගබඩා වෙන්නේ මෙන්න මේ DNA අණුව දාම දෙක යා කරන භස්ම යුගල සැකසෙන අණුපිළිවෙල අණු. මම ඔයාලට කිව්වේ අර මැද තියෙන නයිට්‍රජනීය භස්ම කොහොමද හැදෙන්නේ? ඒතර ඒවා අර කොහොමද එකතු වෙන්නේ? අන්න ඒ විදිහට අණුව තමයි මේ අපේ ඥානයක් තීරණය වෙන්නේ. හරි? ඥානයක් නිර්මාණය වෙන්නේ අන්න ඒ විදිහ අණුව. ඊට පස්සේ මේ තියෙන්නේ ප්‍රවේණික ද්‍රව්‍ය. මේ තියෙන්නේ අපි DNA අණුවක්. DNA අණුවක ව්‍යුහය.
DNA අණුවක් තියෙන්නේ මෙන්න මේ විදිහට මේ දිත්ව හේලික්ස් ව්‍යුහයක් කියලා තමයි කියන්නේ. එතකොට මේකේ දාම දෙකක් තියෙනවා. මේ තියෙන එක දාමයක්, මේ තියෙන අනික් දාම. එතකොට ඒවා මැද්දේ තියෙනවා මෙන්න මේ තියෙන මම ඔයාලට පෙන්නුවේ. මේ තියෙන පෙන්ටෝස් සීනි කාණ්ඩ, මේ තියෙන ෆොස්ෆේට් කාණ්ඩ, මේ තියෙන්නේ නයිට්‍රජනීය භස්ම. එතකොට නයිට්‍රජනීය භස්ම ආකාර හතරක් මෙතන ඔයාලට පෙන්නලා තියෙනවා. ආකාර හතරයි තමයි තියෙන්නේ. නයිට්‍රජනීය භස්ම මේවා මතක තියාගන්න අවශ්‍ය නැහැ. එතකොට මේකේ ඇඩනීන්, තයිමීන්, ඊට පස්සේ මෙතන T අකුරම තියෙන්නේ. ඊට පස්සේ මෙතන ගුවැනීන්, සයිටෝසින් කියන නයිට්‍රජනීය භස්ම හතර තමයි තියෙන්නේ. එතකොට මේ නයිට්‍රජනීය භස්ම හතර එක එක විදිහට සම්බන්ධ වෙලා මේ විවිධ රටාවන් හදනවා. ඒ රටාව අනුව මේ අපේ ශරීරයේ ලක්ෂණ තීරණය වෙනවා. ඒ රටාව අනුව ලක්ෂණ තීරණය වෙනවා. එතන මෙතනදී මෙන්න මේ එක කොටසකට අපි කියනවා. මේ එක කොටසකට අපි කියනවා මේ DNA අණුව එක කොටසකට අපි කියනවා ජානයක් කියලා. එතන මේ ජානය අනුව තමයි අපේ ලක්ෂණේ තීරණය වෙන්නේ. හරි ඊට පස්සේ මේ ලක්ෂණ තීරණය කරන ජාන අතිවිශාල සංඛ්‍යාවක් වර්ණ දේහයක් මත පිහිටයි. එතන එක වර්ණ දේහයක් ගත්තොත් ලක්ෂණ තීරණය කරන ජාන ඉතා විශාල ප්‍රමාණයක් ඒකේ පිහිටනවා. හරි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපේ ශරීරයේ තියෙන්නේ මේ අපේ ශරීරයේ ලක්ෂණ ගත්තොත් එහෙම විශාල සංඛ්‍යාවක් තියෙනවා. අපේ දේහයේ වර්ණය, අපේ හිසගෙස්වල වර්ණය, ඊට පස්සේ අපේ ඇස්වල වර්ණය, ඊට පස්සේ අපේ උස, ඊට පස්සේ ඔය වගේ ලක්ෂණ විශාල සංඛ්‍යාවක් අපිට ගණන් කරන්න බැරි තරමට ලක්ෂණ අපේ දේහයේ තියෙනවා. හරි? මේ හැම ලක්ෂණයක්ම තීරණය කිරීමට අදාළ ජාන අපේ වර්ණ දේහවල තියෙනවා. ඒතර වර්ණ දේහ එකක එක ලක්ෂණයක් තියෙනවා නම් වර්ණ දේහ ගණන් කරන්න බැරි සංඛ්‍යාවක් අපේ දේහයේ තියෙනවා. හැබැයි වර්ණ දේහ තියෙන්නේ අපේ දේහයේ 46යි. වර්ණ දේහ 46යි තියෙන්නේ. මේ වර්ණ දේහ 46න් අපේ දේහයේ තියෙන සියලුම ලක්ෂණ වලට අදාළ ජාන තියෙන්න ඕනේ. ඒතර අපේ වර්ණ දේහයක් ගත්තොත් මෙන්න මෙහෙම වර්ණ දේහ යුගලක් මෙහෙම ගත්තොත් එහෙම ඒ එක වර්ණ දේහයක මේ තැන් වල මේ ජාන පිහිටනවා. එක වර්ණ දේහයක් ගත්තොත් ජාන විශාල සංඛ්‍යාවක් ඒකේ පිහිටනවා. හරි? ජාන විශාල සංඛ්‍යාවක් පිහිටනවා. එතකොට මේ හැම ජානයකම මොකක් හරි ලක්ෂණයක් අපේ දේහයේ යම් කිසි මොකක් හරි ලක්ෂණයක් අපේ දේහයේ පිටතට ප්‍රකාශ කරනවා. එතකොට මේ ජාන වලින් කරන්නේ ජානයක් කියලා කියන්නේ අපේ වර්ණ දේහයක වර්ණ දේහ ඇතුළේ තියෙන DNA අණු වලින් කියවනේ. ඒ DNA අණුවේ නිශ්චිත භස්ම අණුපිළිවෙලක්, නිශ්චිත නයිට්‍රජනීය භස්ම අණුපිළිවෙලක් තමයි මෙන්න මේ ජානයක් කියලා කියන්නේ. හරි? ඒතර මේ ජානය වෙනස් වීම මගින් අපේ දේහයේ ලක්ෂණත් වෙනස් වෙනවා. එතකොට එක වර්ණ දේහයක ජාන මිලියන ගණනක් වුණත් තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඕනෑම ජානයක් වර්ණ දේහයක් මත පිහිටන නිශ්චිත ස්ථානයක් ඇත. එතන අන්නේ ටික තමයි උතෙන්දී අපිට කතා කරන්න තියෙන්නේ මේ ප්‍රවේණික ද්‍රව්‍යයේ ස්වභාවය සහ ජාන කියන එක යටතේ. මගේ මේ උගුර රිදෙනවා වගේ අපි මේ විනාඩි 5ක පොඩි බ්‍රේක් එකක් කරගෙන මම මොන හරි කාලා එන්නම් මේ උගුර කහනවා. හරි? මේ විනාඩි 5ක් ගන්න 5යි 4:54යි 5 වෙද්දී එන්නේ. හරි?
හරි පටන් ගමු. කැමරා ඔන් කරගන්න ඉක්මනට. චමොද්ද නම කියන එක අයින් එපා ඉක්මනට ඔන් කරගන්න. අර මට දැන් ප්‍රශ්නෙකුත් තියෙනවානේ ඔයාලට පන්තියේදී නිින්ද යනවා කියන්නේ. අනිවාර්යෙන් මේක බලන්න ඕනේ මම. ඒ නිසා කැමරා ඔන් කරගන්න ඉක්මනට. නැත්නම් මට ගෙදරට කතා කරන්න වෙනවා දැන්. කෝල් එකක් ගන්න වෙනවා. නිදිද නැද්ද කියලා බලා ගන්න. එතන මට පේනවනේ ඔයාලා ටක් ගාලා මට හැරවන්න උනත් පුළුවන් නේ. ඒක නිසා මේ කැමරා ඔන් කරලාම තියාගන්න. හරි. ඊළඟ බලන්න මේකේ මේ ඔක්කොම ටික හරි. මේකේ මේ ඥාන ප්‍රතිබද්ධය කියන එක මම පොඩ්ඩක් ඔයාලට කියලා දීලා අපි ප්‍රසන්ටේෂන් එකට යමු. මේ ඥාන ප්‍රතිබද්ධය. මේක ටිකක් මේ ඥාන ප්‍රතිපද්දය කියන හරි සංකීර්ණ ක්‍රියාවලියක්. හරිද? සිසාරා කැමරා ඔන් කරගන්න. ඥාන ප්‍රතිපද්දය කියලා කියන්නේ සංකීර්ණ ක්‍රියාවලිය. මේක හරි සරලව ඔයාලට කියලා තියෙනවා. හරිද? ඔයාලගේ පොතේ හරි සරලව කියලා තියෙනවා මේ ඥාන ප්‍රතිපද්දය කියන්නේ මෙන්න මේකයි කියන්නේ. ඒකට මේක හරි සංකීර්ණ ක්‍රියාවලියක්. ඔයාලට පොඩ්ඩක් තේරෙන විදිහට මම කියන්නම්. ඥාන ප්‍රතිපද්දය කියන එක එතකොට මෙන්ඩල් කියන විද්‍යාඥයා කරපු පරීක්ෂණවලදී අපි කතා කරන්නේ ඒකාංගී මුහුම් ගැන විතරනේ. මේ ඥාන ප්‍රතිපද්දයේ ප්‍රශ්න එන්නේ ඒකාංගී මුහුම් වලට නෙවෙයි. හරිද? ඒක හොඳට මතක තියාගන්න. ඒකාංගී මුහුම් වලට ගැටලුවක් වෙන්නේ නැහැ ඥාන ප්‍රතිපද්දයේදී. අර දිව්‍යාංගී මුහුම් ත්‍රියාංගී මුහුම් එහෙම කියලා අපි කතා කරනවා. අර ලක්ෂණ දෙක තුනක් එකට කොහොමද ප්‍රවේණිගත වෙන්නේ කියලා බලමු. අන්න ඒ වගේ අවස්ථාවකදී ඥාන ප්‍රතිපද්දය නිසා විවිධ ගැටලු වෙන්න පුළුවන්. ඒක දැන් අපි මෙන්ඩල් කියන විද්‍යාඥයා කිව්වා මෙහෙම පළවෙනි F1 පරම්පරාවේදී 100%ක්ම මේ කට්ටිය තමයි එන්නේ. F2 පරම්පරාවේදී 3ට 1 අනුපාතය අනුව ලක්ෂණ අර විදිහට එනවා. ඔහොම කියලා කිව්වනේ. ඒවට දැන් අර මෝගන් කියන විද්‍යාඥයා පරීක්ෂණ කරලා තියෙනවා මෙන්ඩල්ට පස්සේ මෙන්න මේ ප්‍රවේණිය ගැන පරීක්ෂණ කරපුවාම අර මෙන්න මේ වගේ අර මේවා ඇවිල්ලා නැහැ. මේ වගේ ප්‍රතිඵල එයාට ඇවිල්ලා නැහැ. හරි? මේ වගේ ප්‍රතිඵල ඇවිල්ලා නැහැ. වෙනස් විදිහේ ප්‍රතිඵල තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මෝගන් කියන විද්‍යාඥයා මෙන්න මේ ඥාන ප්‍රතිපද්දය කියන එක හඳුන්වලා දීලා තියෙනවා. හරි? ඒකේ කියන්නේ එකම වර්ණ දේහයේ මත අපි හිතමු මෙන්න මේ වගේ වර්ණ දේහයක් තියෙනවා. හරි? වර්ණ දේහයක් තියෙනවා. මේ වර්ණ දේහේ යම්කිසි ස්ථානයක තියෙනවා මේ උස කියන ලක්ෂණයට. උස කියන ලක්ෂණයට අදාළ ඥානය කියන්නේ කැපිටල් T. කැපිටල් T තියෙනවා. හරි? ඊට පස්සේ තවත් වර්ණ දේහයක පොඩකින් හරි? එතකොට මේ වර්ණ දේහ යුගල් වශයෙන් තියෙන්නේ. වර්ණ දේහ යුගල් වශයෙන් සමජාත වර්ණ දේහ යුගල් වශයෙන් තමයි තියෙන්නේ. එතකොට ඒත් එක්කම තියෙන අනික් වර්ණ දේහයේ තියෙනවා අනික් ඥාන. ඒ කියන්නේ
මිටි කියන ලක්ෂණයට අදාළ ජාන. එහෙම හිතන්නකො මිටි. සිම්පල් T අකුර තියෙන. එතන ඔන්න ඔය විදිහට තමයි ජාන දෙක තියෙන්නේ. ওই ජාන දෙකෙන් පිටතට පෙන්වන්නේ මෙන්න මේ උස කියන ලක්ෂණය විතරයි. උස කියන ලක්ෂණය තමයි පෙන්වන්නේ. එතන මම කියවනේ එකම වර්ණ දේහයේ ජාන විශාල සංඛ්‍යාවක් තියෙනවා කියලා. එතන මේ වර්ණ දේහේම පුෂ්පවල වර්ණයට අදාළ ජානයක් තියෙනවා කියලා හිතන්න. පුෂ්පවල වර්ණය සුදු පාට දම් පාටට අදාළ එක තමයි මෙතන තියෙන්නේ. දම්. එතන මේක අපි දාමු මේක කැපිටල් R අකුරෙන් දාමු. ඊට පස්සේ ඒකට අදාළ නිලීන ජානය එහා පැත්තේ සමජාත වර්ණ දේහයේ තියෙනවා. එතන මේක සුදු. එතන සිම්පල් R. එහෙම හිතන්න. ඔන්න ඔය එනවා. ඊට පස්සේ ඌනන විභාජනයෙන් මෙන්න මේක විභාජනය වෙලා බෙදිලා හැදෙනවා අලුත් ජන්මාණු නිර්මාණය වෙනකොට මෙන්න මේ R අකුරයි T අකුරයි ගත්තාම ජන්මාණු දෙකකට යන්න බෑ එකකට තමයි යන්න ඕනේ. මොකද එකම වර්ණ දේහයේ තියෙන්නේ. හරිද? එකම වර්ණ දේහයේ තියෙන්නේ. ඒතර උස කියන එකට අදාළ කැපිටල් T අකුරයි දම් පාට කියන එකට අදාළ කැපිටල් R අකුරයි දෙකම එකම ජන්මානුවට තමයි යන්න වෙන්නේ. එකම ජන්මානුවට තමයි යන්නේ. එතන මෙන්න මේ විදිහට එකම ජන්මානුවට ගියපුවාම උස එක්කෙනා අනිවාර්යෙන් දම් පාටක් වෙනවා. මොකද ඒ දිනට වෙනම යන්න බෑනේ. උස කෙනෙක් හිටියොත් අනිවාර්යෙන් එයා දම් පාටක් වෙනවා. ඔන්න ඕකට අපි කියනවා ජාන ප්‍රතිබද්ධය කියලා. එතකොට එකම වර්ණ දේහයේ විවිධ ලක්ෂණ වලට අදාළ ජාන පිහිටන එක අපි කියනවා ජාන ප්‍රතිබද්ධය කියලා. ජාන ප්‍රතිබද්ධ. එතන එකම වර්ණ දේහයේ විවිධ ලක්ෂණ වලට අදාළ ජාන පිහිටනවා. ඒක ජාන ප්‍රතිබද්ධය කියලා හඳුන්වනවා. එතන එයාලට ස්වාධීනව වියුක්ත වෙන්න බෑ. කියන්නේ ස්වාධීනව වෙන් වෙලා ගමන් කරන්න බෑ. උස කියන එක වෙනම ජන්මානුවකට යන්න බෑ. මොකද ඒකට හේතුව මේ දෙන්නම එකට ඉන්නේ. එකට යන්න ඕනේ. හරි? උස කියන එක එකට ගිහිල්ලා දම් පාට කියන එක වෙන එකට යන්න බෑ. අන්න ඒ දෙකම එකට තියෙන්න ඕනේ. එකම ජන්මානුවේ තියෙන්න ඕනේ. ඔන්න ඔක තමයි ජාන ප්‍රතිබද්ධය කියලා කියන්නේ. ඒතර ඒකේ ඔයාලට මේ පොතේ කියලා තියෙන්නේ මෙන්න මේක. එකම ලක්ෂණ පෙළක් සඳහා සැකසුණු වර්ණ දේහ යුගලක් සමජාත සමප්‍රභව වර්ණ දේහ යුගලක් කියලා හඳුන්වනවා. එතකොට මේ සාමාන්‍ය සමජාත වර්ණ දේහ යුගලක් කියලා කියන්නේ මෙන්න මේ වගේ අර වර්ණ දේහ යුගල් වශයෙන් තියෙන්නේ අපේ න්‍යෂ්ටිය ගත්තොත් එහෙම අපේ සෛලයක න්‍යෂ්ටිය ගත්තොත් වර්ණ දේහ යුගල් වශයෙන් තියෙන්නේ. හරි? ඒ වර්ණ දේහ යුගලකට අපි කියනවා සමජාත වර්ණ දේහ යුගලක් කියලා. සමජාත වර්ණ දේහ යුගල. ඒතර මේ සමජාත වර්ණ දේහ යුගලේ යුගල ගත්තොත් එහෙම මේ දෙපැත්තෙම සමාන ජාන තමයි පිහිටන්නේ. සමාන ජාන පිහිටන. එතන සමහරලාවට සමහර එක ජානයක් නිලීන වෙනවා අනික් ජානය ප්‍රමුඛ වෙනවා. සමහරලාවට දෙකම ප්‍රමුඛ ජාන වෙනවා. සමහරලාවට දෙකම නිලීන ජාන වෙනවා. එතකොට නිලීන ලක්ෂණය පිටතට පෙන්වනවා. ඒතර ජාන පිහිටන්නේ මෙන්න මේ සමජාත වර්ණ දේහ යුගලයක සමාන තැන්වල තමයි ජාන පිහිටන්නේ. එතන මේ එකම වර්ණ දේහයේ පිහිටනවා විවිධ ලක්ෂණ වලට අදාළ ජාන. ඒතර එයාලට තනි තනියෙන් යන්න බෑ. යනවා නම් ඒ ඔක්කොමත් එක්ක යන්න ඕන. ඒ සෑම ජානයක්ම එකට යන්න ඕන. ඒතර ඒකට අපි කියනවා ජාන ප්‍රතිබද්ධය කියලා. හරිද? එතන මේක කියලා තියෙනවා බලන්න එකම ලක්ෂණ පෙළක් සඳහා සැකසුණු වර්ණ දේහ යුගලක් සමජාත එහෙම නැත්නම් සමප්‍රභව වර්ණ දේහ යුගලක් ලෙස සලකන අතර ඒවා දිගින් පළලින් සෙන්ටිමීටර පිහිටන ස්ථාන වලින් එකිනෙකට සමාන වේ. ඒ කියන්නේ අපේ සෛලයක න්‍යෂ්ටිය ගත්තොත් එහෙම ඒකේ වර්ණ දේහ තියෙනවා. වර්ණ දේහ යුගල් වශයෙන් තියෙන්නේ. ඒ වර්ණ දේහ යුගලකට අපි කියනවා සමජාත වර්ණ දේහ යුගලක් කියලා. සමජාත වර්ණ දේහ යුගලක් කියලා. මිනිස්සුන්ගේ නම් මෙහෙම වර්ණ දේහ 23ක් තියෙනවා. වර්ණ දේහ 46ක් තියෙනවා. යුගල් ගත්තොත් එහෙම 23ක් තියෙනවා. වර්ණ දේහ 46යි. එතන මේ වර්ණ දේහ 46ේ යුගල් 23ක් තියෙනවා. එතන මේ සමජාත වර්ණ දේහ යුගල් විදියට තමයි තියෙන්නේ. ඒ සමජාත වර්ණ දේහ යුගලේ මේ නිශ්චිත තැන්වල මෙන්න මේ විදිහට ජාන පිහිටනවා. එතකොට මේ එකම වර්ණ දේහයේ පිහිටන ජාන වලට තනි තනිව යන්න බෑ. යනවා නම් මේ ඔක්කොමත් එක්ක ඉදිරි පරම්පරාවලට යන්න ඕන. මොකද ඌනන විභාජනයෙන් මේ වර්ණ දේහ වෙන් වෙන එක තමයි වෙන්නේ. වර්ණ දේහ වෙන් වෙනකොට මේවා මේ කැඩි කැඩි යන්න විදිහක් නෑ. මේ ඔක්කොම ටික එකට යන්න ඕනේ. ඉදිරි පරම්පරාවලට යන්න. ඉතින් ඕක හරියනේ දැන් අර හිතන්නකො මෙහෙම අපිට ලක්ෂණ ලැබෙන්නේ ඕකට උදාහරණ කීපයකින් කතා කරන්නත් පුළුවන්.
අපිට අපේ ශරීරයේ තියෙන ලක්ෂණ ලැබිලා තියෙන අපේ දෙමව්පියන්ගෙන්. හරි. දෙමව්පියන්ගෙන් තමයි ලැබිලා තියෙන්නේ. එතකොට අපේ සමජාත වර්ණ දෙහි යුගලක් හැදෙන්නේ එක වර්ණ දේහයක් ඉන්නේ තාත්තගෙන් අනික් වර්ණ දේහය ලැබෙන්නේ අම්මගෙන්. එකක් ලැබෙන්නේ තාත්තගෙන් අනික් වර්ණ දේහය ලැබෙන්නේ අම්මගෙන්. එතකොට අම්මගේ ලක්ෂණයි තාත්තගේ ලක්ෂණයි දෙකම අපිට තියෙනවා. ඒ වුණාට අපේ මෙහෙම වෙන්නේ නැහැ. අපේ කකුල් දෙකේ අපේ කකුල් දෙකක් තියෙනවානේ. අපේ කකුල් දෙක දෙවිධයක් වෙන්නේ නැහැනේ. අනිවාර්යෙන් කකුල් දෙකම එක වගේ වෙන්න ඕනේ. ඒකට හේතුව තමයි කකුල් දෙකේම ලක්ෂණ තීරණය කරන ඥාන මෙන්න මේ එකම වර්ණ දේහයේ පිහිටි. එතකොට අම්මගෙන් එක කකුලක ලක්ෂණයයි තාත්තගෙන් තව කකුලක ලක්ෂණයයි આવොත් එහෙම හරි ප්‍රශ්නයක් නේ. එතකොට මේ කකුල් දෙකේ ලක්ෂණ කියන ඒවා එකම ඥාන එකම වර්ණ දේහේ තියෙනවා. එකම වර්ණ දේහෙන් අපිට එන්න ඕනේ. මෙන්න මේ විදිහට එන්න ඕනේ. එතකොට තව ඔහොම එකක් මේ තියෙනවා මෙන්න මේ අපි පොඩි කාලේ මේ පරිසරයේ හිටිය සමනල්ලු ගොඩක්. ඔයාලට මතකද දන්නේ ගොඩාක් සමනල්ලු හිටියේ. එක එක පාට සමනල්ලු හිටියේ. රතු ඊට පස්සේ නිල් ඊට පස්සේ කහ ඊට පස්සේ තව තැඹිලි ඔය විදිහට එක එක විදිහේ මේ සමනල්ලු අපේ පරිසරයේ හිටියා ඕන තරම් හිටියා. අර කෘමිනාශක භාවිතය නිසා තමයි මේ සමනල්ලු ගොඩක් අඩු වුනේ. හරිද? ඒ වුණාට දැන් ඉතුරු වුණා එකම එක සමනල්ලු జాතියක් මෙන්න මේ කහ පාට සමනල්ලු జాතිය. කහ පාට සමනල්ලු විතරයි ඉතුරුනේ. අනික ඔක්කොමලම විනාශ වෙලා ගියා. අනික කට්ටිය නෑ දැන් ගොඩක් අඩුයි හොයාගන්න. හරි? ඒතර කහ පාට සමනල්ලු ඉතුරු වෙන්න හේතුව මෙයාලා කහ පාට නිසා නෙවෙයි. මෙයාලා ඉතුරුනේ. මෙයාලා ඉතුරුනේ අර මෙයාලගේ හැකියාවක් තියෙනවා මේ කහ පාට සමනල් වලට හැකියාවක් තියෙනවා අර මේ කෘමිනාශක වලට එහෙම ඔරොත්තු දීමේ හැකියාව. ඒතර මේ කෘමිනාශක වලට එහෙම ඔරොත්තු දීමේ හැකියාව තියෙන්නේ එයාලගේ වර්ණ දේහයක තියෙන ඥානයක. වර්ණ දේහයක තියෙනවා එක ඥානයක් මෙයාලට නැති ඥානයක් තියෙනවා මෙයාගේ. ඒක කෘමිනාශක වලට ඔරොත්තු දෙන ඥානය. ඒක නිසා කහ පාට කට්ටිය ඉතුරුනේ. හරිද? එතකොට කහපාට කට්ටිය කහපාට නිසා නෙවෙයි ඒක උනේ. හැබැයි ඒ ඥානයත් එක්ක ප්‍රතිබද්ධව යන තව ඥානයක් තමයි මෙන්න මේ කහ කියන්නේ. එතකොට කෘමිනාශක වලට ඔරොත්තු දෙන ජීවීන් ඔක්කොම කහපාටයි. ඒකට හේතුව මේ ඥාන දෙකම එකට යන්නේ. හරිද? මේක කෘමිනාශක වලට ඔරොත්තු දෙන ඥානය. මේක කහපාට ඥානය. මේ දෙකම එකට යනවා. හරි? එතකොට කෘමිනාශක වලට ඔරොත්තු දෙන ජීවීන් ටික ඉතුරු වෙනවා. හරි? කෘමිනාශක වලට ඔරොත්තු දෙන ජීවීන් ටික ඉතුරු වෙනවා. ඉතින් එයාලා අනිවාර්යෙන් කහ පාටයි. මොකද ඒ ලක්ෂණ දෙක එකට ප්‍රතිබද්ධව ගමන් කරන නිසා. හරි? ඒතර තව එකක් උදාහරණයක් ගත්ත හැකි මට මෙන්න මෙහෙම. අපේ මෙන්න මේ අස්ථි ගත්තොත් මෙන්න මේ අතේ පහළ කොටස වැලමිටෙන් පහළ කොටස මෙන්න මෙතන අස්ථි දෙකක් තියෙනවා. මෙතන අස්ථි දෙකක් තියෙනවා. අපි ගත්තොත් මේ අස්ථි දෙක සමාන වෙන්න ඕනේ. දිගින් සමාන වෙන්න. මේ දිගින් සමාන වෙන්න. එතකොට මේ දිගින් සමාන වෙන්න ඕනේ මේ අස්ථි දෙක. මේක සෙන්ටිමීටර 8ක් නම් මේක සෙන්ටිමීටර 8ක්. එහෙම හිතමු 8ට වඩා පොඩ්ඩක් වැඩි වෙන්න ඕනේ. මේක ඒ වුණාට සමානයි කියලා ගමුකෝ. මෙයා සෙන්ටිමීටර 8යි නම් මෙයා සෙන්ටිමීටර 8යි. එතකොට මෙන්න මේ එක අස්ථියක දිග පාලනය කරන්න එක ඥානයක් තියෙනවා. එතකොට මේ අස්ථි දෙක පාලනය කරන්න මේ අස්ථි දෙකේ දිග පාලනය කරන්න ඥාන දෙකක් තියෙනවා. හරි? මේ ඥාන දෙකම අනිවාර්යෙන් එකම වර්ණ දේහයේ තියෙන්න ඕනේ. එකම වර්ණ දේහයේ තියෙන්න ඕනේ මේ ඥාන දෙකම. මොකද මේකේ එක ඥානයක් අපිට පියාගෙන් ඇවිල්ලා මේ අස්ථිය පාලනය කරන ඥානය මවගෙන් ආවොත් එහෙම හරි ප්‍රශ්නයක් වෙනවා. සමහර විට එක අස්ථියක් දිග වැඩි වෙන්න පුළුවන්. නේ? ওই දෙකම එකට යන්න ඕනේ. මේ ලක්ෂණ දෙකම එකට යන්න ඕනේ. ඒක නිසා එකම වර්ණ දේහයේ මේ දෙකම පිහිටනවා. ඔන්න ඔය වගේ ඥාන ප්‍රතිබද්ධය කියලා කියන්නේ එකම වර්ණ දේහයේ ඥාන පිහිටන එක. එකම වර්ණ දේහයේ ඥාන පිහිටපුවාම ඉදිරි පරම්පරාවලට යද්දී ඒවා ඔක්කොම එකට තමයි ගමන් කරන්නේ. එතකොට අර මං කකුල් දෙකේ දිග කියලා කිව්වේ කකුල් දෙකේ දිග තීරණය කරන්න ඥාන දෙකක් බලපාන. හරිද? එතකොට එක ඥානයක් අම්මගෙන් ඇවිල්ලා අනික් කකුල දිග තීරණය කරන ඥානෙ තාත්තගෙන් ආවොත් එහෙම එතන හරි ප්‍රශ්නයක් වෙනවා. එක කකුලක් දිගයි එක කකුලක් කොටයි. නේ? එතකොට කොරගහ තමයි යන්න වෙන්නේ. එහෙම වෙන්න බෑ. එතකොට මේ ඥාන දෙකම එකට යන්න ඕනේ. එකට ඉදිරි පරම්පරාවලට යන්න ඕනේ. අන්න ඒක නිසා එයා මෙන්න මෙහෙම එකම වර්ණ දේහයේ පිහිටනවා. එකම වර්ණ දේහයේ පිහිටනවා. හරි? මේක වර්ණ දේහ දෙකකට ගියොත් එහෙම වර්ණ දේහ දෙකකට ගියොත් එහෙම
එක කකුලක දකුණු කකුලේ දිග පාලනය කරන එක මේක මේ වර්ණ දේහේ පිහිටනකොට වම් කකුලේ දිග පාලනය කරන එක මේ වර්ණ දේහේ පිහිටුවොත් එහෙම ඔය ඥාන දෙකට වෙන් වෙලා යන්න පුළුවන්. දෙකට වෙන් වෙලා එක කකුලක් තාත්තගෙන් එන්න පුළුවන් අනිත් කකුල අම්මගෙන් එන්න පුළුවන්. එතකොට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක නිසා ඥාන ප්‍රතිබද්ධය වැදගත් වෙනවා. හරි වැදගත් වෙනවා. මේ ඔය ඥාන එකට ගමන් කරනවා කියන එක හරි වැදගත් වෙනවා. හරි. එතන මේකේ තියෙන්නේ මේ ස්වාධීනව වියුක්ත වෙන්න බෑ. මෙන්ඩල් කිව්වේ එහෙමයි. ලක්ෂණ වලට අදාළ සාධක ස්වාධීනව වියුක්ත වෙන්න පුළුවන් කිව්වේ. හැබැයි හැම වෙලාවෙම එහෙම වෙන්නේ නැහැ. සමහර ලක්ෂණ එකට ගමන් කරනවා කියලා මෙන්ඩල් පෙන්ලා දීලා තිබුණා. එතන මෙන්ඩල් පෙන්ලා දීලා තිබුණේ සෝරි මේ මෝගන් කියන විද්‍යාඥයා පෙන්වලා දීලා තිබුණා. එතන මෙතන ඔයාලට කොටු කරලා දාලා තිනවා එකම වර්ණ දේහයේ මත පිහිටා ස්වාධීනව වියුක්ත නොවන ඥාන ප්‍රතිබද්ධ ඥාන ලෙස හඳුන්වා දෙන්න ලදී. එතන විභාගයට ඇහුවොත් එහෙම ඕක පාඩම් කරගෙන යන්න. එකම වර්ණ දේහයේ මත පිහිටි ස්වාධීනව වියුක්ත නොවන ඥාන ප්‍රතිබද්ධ ඥාන ලෙස හඳුන්වනවා. එතන විභාගයට අහන්නේ මෙහෙමයි. කියනවා මේ සමහර අවස්ථාවලදී මෙන්ඩල්ගේ පරීක්ෂණ වලින් ආපු ප්‍රතිඵල එන්නේ නැහැ කියනවා. හරි එන්නේ නැහැ. මේකට හේතුවක් වෙන්න පුළුවන් මොකද්ද කියලා. එතකොට අපි කියන්න ඕනේ මෙන්න මේ ඥාන ප්‍රතිබද්ධ. ඊට පස්සේ මේ ඥාන ප්‍රතිබද්ධය කියන්නේ මොකද්ද කියලා අහනවා. මොකද්ද කියලා අහපුවාම එකම වර්ණ දේහයේ මත පිහිටි ස්වාධීනව වියුක්ත නොවන ඥාන ප්‍රතිබද්ධ ඥාන ලෙස හැඳින්වෙනවා. ඔන්න ඔක තමයි කියන්න ඕනේ. මම ඒක අහලා තිබුණා එක සැරයක් ඔය කලාතුරකින් අහනවා ඔයගේ ප්‍රශ්න. හරි. අර සටහන අඳින්න තමයි හරියටම පුරුදු වෙන්න ඕනේ. අර ඥාන අර මේ මෙන්ඩල්ගේ අර සටහන අඳින එක තමයි හරියටම හුරු වෙන්න ඕනේ. සමහර වෙලාවට මේ ඔය වගේ ප්‍රශ්නත් අහනවා. අතුරු ප්‍රශ්න විදිහට ඔය වගේව දානවා. එතකොට මේ ඔය මේ ප්‍රතිබද්ධව යන්නේ නැති එකක් තමයි මෙන්න මේක. ප්‍රතිබද්ධ එකට යන්නේ නැති එකක් තමයි මෙන්න මේක. අපේ මුඛය ගත්තොත් එහෙ මුඛය ඇතුලේ හණුවක් තියෙනවානේ මේ වගේ. හණුව කියලා කියන්නේ අර දත් පිහිටන්නේ හණුවෙන්. දත් පිහිටන්නේ හණුයි. මේ තියෙන එක හණුවක්. යටියන්ද කියලා හිතන්නකෝ. යටියන්ද. එතන මේ හණුවේ දිග තීරණය කරන්න එක ඥානයක් තියෙනවා. හණුවේ දිග තීරණය කරන්න එක ඥානයක් තියෙනවා. ඊට පස්සේ අපේ හණුවේ තියෙන දත් සංඛ්‍යාව තීරණය කරන්න අපේ හණුවේ තියෙන දත් සංඛ්‍යාව තීරණය කරන්න තව ඥානයක් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ওই දෙක ප්‍රතිබද්ධව යන්නේ නැහැ. ප්‍රතිබද්ධව නොයන විශේෂ අවස්ථාවක් මේ. මේ ගැන පාඩම් කරන්න ඕනේ. හරි නිකන් මේ ලස්සන කතාවක් ඉන්නවා මේ කියන්නේ. හරි. එතන මෙන්න මේ හක්කේ තියෙන දත් ටික හක්කේ දත් කියන අපේ දත් සංඛ්‍යාව. අපේ දත් තියෙනවා අපි කියනවා 32ක් කියලා. හැමෝගෙම 32ක් නැහැ. සමහරුන්ගේ 30ක් තියෙනවා. සමහරුන්ගේ 28ක් තියෙනවා. ඔහොම තියෙනවා. හරි. සමහරුන්ගේ 24කුත් තියෙනවා. එහෙමත් තියෙනවා. හරි. එතන මෙන්න මේ දත් සංඛ්‍යාවයි මේ දත් සංඛ්‍යාව තීරණය කරන්න එක ඥානයක් තියෙනවා. ඊට පස්සේ මේ හණුවේ දිග තීරණය කරන්න තව ඥානයක් තියෙනවා. ওই ඥාන දෙක තියෙන්නේ වර්ණ දේහ දෙකක. හරි. ওই ඥාන තියෙන්නේ ඥාන දෙක වර්ණ දේහ දෙකක තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් හණුවේ ගොඩක් දිග නම් හණුව ගොඩක් දිග නම් ඒ ඥානය දිග වැඩි ඥානයක් විදිහට තමයි එන්නේ. එතකොට හණුවේ දිග වැඩි නම් ගැටලුවක් නැහැ. දත් 32ම තියෙන්න පුළුවන්. සමහර විට අම්මගෙන් හරි කාගෙන් හරි හණුවේ දිග අඩු කියන ඥානයක් ඇවිල්ලා තාත්තගෙන් දත් 32 කියන ඥානය આવොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා. මේකේ මේ හණුව දිගමදි වෙනවා දත් ටික පිහිට. දත් ටික පිහිටන්න හණුව දිගමදි. ඒතර ඒකට හේතුව මේ ලක්ෂණ දෙක ප්‍රතිබද්ධව යන්නේ නැති නිසා. ඒතර මේ තැන් වලින් දත් මතුවෙන්න ගන්න. ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් ඕක. හරි. එතකොට හණුවේ දිග මදි අර දත් සංඛ්‍යාව වැඩි. හරි. ඒතකොට දත් සංඛ්‍යාව ඇවිල්ලා තියෙන්නේ තාත්තගෙන් හණුවේ දිග ඇවිල්ලා තියෙන්නේ අම්මගෙන්. එහෙම වෙන්න පුළුවන්. නේ? හණුවේ දිග අඩුයි දත් සංඛ්‍යාව වැඩි. ඒතකොට දත් එනවා තැන් වල. හරිම වේදනාකාරී දෙයක් නේ. හරිම අමාරුයි. එතන ඕක මිනිස්සුන්ට තියෙන සුලභ ප්‍රශ්නයක් මේ අර දත් එනවා මේ අවුරුදු 25 26 වෙනපුවා අවුරුදු 30 වගේ පැනපුවාම දත් එන්න ගන්නවා තැන් වලින් මේ අර හණුවේ දිග මදි නිසා තැන් වලින් දත් එනවා. හරි. ඒතර ඒවා ප්‍රතිබද්ධව යන්න ඕනේ ඥාන. හැබැයි අපේ මිනිස්සුන්ගේ තියෙන්නේ ඒක යන්නේ නැහැ. ප්‍රතිබද්ධව යන්නේ නැහැ. එකට තමයි යන්නේ මේ දෙකම. ප්‍රතිබද්ධව යන්න ඕන එක වෙන වෙනම තමයි ගමන් කරන්නේ ඉදිරි පරම්පරාව. හරි. ඊට පස්සේ අපි යනවා මෙන්න මේ මානව ආවේනිය කියන එකට. මානව ආවේනිය කියන එකට මේ ඒ කියලා තියෙන මුලින්ම මෙහෙම
ආවේනික ලක්ෂණ ඉදිරි පරම්පරාවල සම්ප්‍රේෂණය වීම ආවේනීය ලෙස හඳුන්වනවා. හරි. මේ කැමරා ඔන් කරගන්න. චමුද්දයා කවිස්කි සිසාරා කැමරා ඔන් කරගන්න. මානව ආවේනී බාණ්ඩක මේ ආවේනික ලක්ෂණ ඉදිරි පරම්පරාවලට සම්ප්‍රේෂණය වීම ආවේනීය ලෙස හඳුන්වන අතර එම ලක්ෂණ සම්ප්‍රේෂණය වීමේ ක්‍රියාවලිය ප්‍රවේණීය ලෙස හඳුන්වනවා. මේක හරිය නිකන් අපබ්‍රංශ වගේ නේද? එතන ආවේනීය කියන එකයි ප්‍රවේණීය කියන එකයි මේක කියලා තියෙනවා. ආවේනීය ප්‍රවේණීය. හරි. එතන මේ ආවේනීය කියලා කියන්නේ අපේ ලක්ෂණ ඉදිරි පරම්පරාවලට ගමන් කිරීම. හරිද? අපේ ලක්ෂණ ඉදිරි පරම්පරාවලට ගමන් කිරීම තමයි ආවේනීය කියන්නේ. ඒ ගමන් කරන ක්‍රියාවලියට අපි කියනවා ප්‍රවේණීය කියලා. ඒකට කියනවා අපි ප්‍රවේණීය කියලා. හරියට නිකන් මේක මෙහෙමයි. ආවේනීය කියන්නේ ඔය දැන් අපි ක්‍රිකට් ගහනවනේ. ක්‍රිකට් ගහනකොට බැට් එකට බෝලෙන් ගහනවා. බැට් එකට බෝලෙන් ගහන එක ක්‍රිකට් ගහනවල ගැහීමේ එක කොටසක්. නේ ඒක කොටසක් තමයි බැට් එකට බෝලෙන් ගහන එක. ඒකට බැට් එකට බෝලෙන් ගහන එකට ක්‍රිකට් ගහනවා කියලා අපි කියන්නේ නැහැ. ක්‍රිකට් ගහන එකට බෝල් දාන්න ඕනේ. අර ෆීල් කරන්න ඕනේ වැඩ ගොඩක් තියෙනවානේ. අන්න ඒ වගේ තමයි. හරිද? ආවේනීය කියන්නේ ලක්ෂණ ඉදිරි පරම්පරාවලට ගමන් කරන එක. ඒ ගමන් කරන ක්‍රියාවලියේදී ඊට වඩා ගොඩාක් ලොකු සංකීර්ණ ක්‍රියාවලියක්. අන්නේ ක්‍රියාවලියට කියනවා අපි ප්‍රවේණීය කියලා. හරිද? ඒතර ආවේනික ලක්ෂණ ඉදිරි පරම්පරාවලට ගමන් කිරීම ආවේනීය කියලා කියනවා. ඒ ගමන් කරන විදිහ, ඒ ගමන් කරන ආකාරය පෙන්වීම අපි කියනවා ප්‍රවේණීය කියලා. එතන අපි මේ ආවේනීය කියලා කියන්නේ නිකම්ම ඉදිරි පරම්පරාවට ලක්ෂණ ගමන් කරනවා. ප්‍රවේණීය කියන්නේ ඒ ගමන් කරන්නේ කොහොමද? ඒක මොකද්ද සිද්ධ වෙන්නේ? මේ හැම දෙයක්ම ප්‍රවේණීය කියන එකේ තියෙනවා. එතන මේකෙදි ආවේනික ලක්ෂණ ඉදිරි පරම්පරාවලට සම්ප්‍රේෂණය වීම ආවේනීය ලෙස හඳුන්වන අතර එම ලක්ෂණ සම්ප්‍රේෂණය වීමේ ක්‍රියාවලිය ප්‍රවේණීය ලෙස හඳුන්වනවා. හරි? එතන මෙන්න මේක ගැන තමයි අපි මෙච්චරලා කතා කරේ. මානව ආවේනීය කියන එක ගැන බලමු ඊට පස්සේ මේක කියලා දෙනවා මුලින්ම ජීවි විශේෂයක ඇති වර්ණ දේහ සංඛ්‍යාව නියතය. වර්ණ දේහ සංඛ්‍යාව නියතය. එක එක ජීවීන්ගේ වර්ණ දේහ එක එක ගණන් වලින් තියෙනවා. බැලුවොත් එහෙම මේ ඔයාලගේ අච්චු පොත පොඩ්ඩක් ගන්න. ඒකේ තියෙනවා විවිධ ජීවීන්ගේ වර්ණ දේහ සංඛ්‍යාවන් දාලා. එතන මේකෙදි මේ බලන්න එක එක ජීවීන්ගේ වර්ණ දේහ සංඛ්‍යාවන් තියෙනවා. අන්නාසි ශාකය ගත්තොත් එහෙනම් වර්ණ දේහ 50ක් තියෙනවා. ඒක නියතයක්. ඕනෑම අන්නාසි ශාකයක වර්ණ දේහ 50ක් තමයි තියෙන්නේ. ඒ වර්ණ දේහ වල තියෙන ජාන වෙනස් වීම සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි වර්ණ දේහ සංඛ්‍යාව නියතයක්. ඊට පස්සේ ගියතුමේ ශාකයේ වර්ණ දේහ සංඛ්‍යාව 14යි. රතුළුණු වල 16යි. බඩිරිඟු වල 20යි. ඒ විදිහට මේ විවිධ මේ සතුන් වර්ග කීපයකක් දාලා තියෙනවා. තක්කාලි, අශ්වයා, මීයා, මිනිසා, චිම්පන්සියා, කාක්මත්සයා එහෙම කියලා දාලා තියෙනවා. මෙයාලගේ මේ වර්ණ දේහ සංඛ්‍යාව නියතයි කියලා පෙන්වන්න තමයි ඕක පෙන්ලා තියෙන්නේ. මේ වර්ණ දේහ මිනිසාගේ ගත්තොත් වර්ණ දේහ 46ක් පිහිටනවා. හරි? වර්ණ දේහ 46ක් පිහිටනවා. ඒ වර්ණ දේහ යුගල් වශයෙන් තමයි තියෙන්නේ. වර්ණ දේහ යුගල් වශයෙන්. ඒ වර්ණ දේහ 46 මෙන්න මේ විදිහට යුගල් වශයෙන් වර්ණ දේහ යුගල් 23ක් විදිහට තමයි තියෙන්නේ. ඔව්. එතකොට මේ වර්ණ දේහ යුගලකට අපි කියනවා සමජාත වර්ණ දේහ යුගල. සමජාත වර්ණ දේහ යුගල. එතන මේ සමජාත වර්ණ දේහවල ගත්තොත් එහෙම මෙතන ගත්තොත් හිතමුකෝ අපි මෙතන එක ජානයක් පිහිටනවා උස කියන එකට අදාළ ජානය. ඊටම සමාන සමජාත වර්ණ දේහයේ අනිත් පැත්තේ එතනම
ඒ උස කියන එක තීරණය කරන්න බලපාන අනික් ඥානයේ පිහිටන. අනික් ඥානයේ පිහිටන. එතන සමජාත වර්ණ දේහ යුගලක් කියන්නේ මේ දෙන්නගෙම තියෙන්නේ එකම ඥාන. එකම ඥාන තමයි තියෙන්නේ. ඒ සමජාත වර්ණ දේහ යුගල එකම ඥාන පිහිටන්නේ යම් කිසි ඥානයක් ප්‍රමුඛ වෙනවා යම් කිසි ඥානයක් නිලීන වෙනවා. එතකොට මේ ප්‍රමුඛ ඥානීය ලක්ෂණය පිටතට පෙන්වනවා. එතන මේ එක වර්ණ දේහයක් ලැබෙන්නේ අපිට මේ හැම එකේම එක වර්ණ දේහයක් ලැබෙන්නේ පියාගේ. අනික් වර්ණ දේහය ලැබෙන්නේ මවගේ. අනික් වර්ණ දේහය මවගෙන් තමයි හම්බෙන්නේ. එතකොට මවගේ ලක්ෂණේද පියාගේ ලක්ෂණේද ප්‍රමුඛ වෙන්නේ කියන එක ඒක අපිට කියන්න බෑ. හරිද? ඒක ඒ විලාව අනුව සිද්ධ වෙන දෙයක්. අම්මා උසයි තාත්තා මිටි අවස්ථාවලදී දරුවෝ මිටි වෙන අවස්ථාවලුත් තියෙනවා උස වෙන අවස්ථාවලුත් තියෙනවා. ඒ කියන්නේ අම්මගෙන් එනවා උස කියන එකට අදාළ ඥානය තාත්තගෙන් එනවා මිටි කියන එකට අදාළ ඥානය. ඒතර මේ දෙකෙන් ප්‍රමුඛ වෙන ලක්ෂණය පිටතට පෙන්වන්න ගන්නවා. ගොඩක් වෙලාවට උස වගේ ඥාන ප්‍රමුඛ වෙනවා. ඒවා නිලීන වෙනවා අඩුයි. හරි. එතකොට මේ සමජාත වර්ණ දේහ යුගලයක සමාන ස්ථානවල ඥාන පිහිටනවා. යුගලයේම එකම ඥාන තමයි පිහිටන්නේ. එකම ඥාන තමයි පිහිටන්නේ. එතකොට මිනිසා ගත්තොත් එහෙම මෙහෙම සමජාත වර්ණ දේහ යුගල් 23ක් තියෙනවා. සමජාත වර්ණ දේහ යුගල් 23ක් තියෙනවා. 23න් 22ක්ම අපේ දේහේ ලක්ෂණ තීරණය කරන්න තමයි හැදිලා තියෙන්නේ. අපේ දේහේ තියෙන සියලුම ලක්ෂණ තීරණය කරන්න මේ වර්ණ දේහ 22 තමයි ක්‍රියා කරන්නේ. හැබැයි එක වර්ණ දේහ යුගලයක් තියෙනවා. එක වර්ණ දේහ යුගලයක් තියෙනවා. ඒතර වර්ණ දේහ දෙකක් තියෙනවා. යුගලයක්නේ දෙකක් තියෙනවා. මෙන්න මේකෙන් ස්ත්‍රී පුරුෂ භාවයේ තීරණය වෙනවා. ස්ත්‍රී පුරුෂ. හරි? ස්ත්‍රී පුරුෂ භාවයේ තීරණය කරන්න එක වර්ණ දේහයක් බලපාන. එක වර්ණ දේහයක් බලපාන. එතන මේකේ බලන්න ඔයාලට මේ අන්න එතන තමයි තියෙන්නේ. ඕක මම පොඩ්ඩක් පෙන්නන්න ඕනේ ඔයාලට. හරි මේ තියෙන්නේ මේ මිනිසාගේ දේහයේ සෛලයක වර්ණ දේහ 46ක් තියෙනවා. වර්ණ දේහ 46ක් අපේ දේහයේ සෛලයක තියෙනවා. ඒක යුගල් 23ක් විදිහට තමයි තියෙන්නේ. ඒක අතරින් මේ යුගල් 23න් 22ක්ම අලිංග වර්ණ දේහ. අලිංග වර්ණ දේහ කියලා කියන්නේ අපේ දේහයේ විවිධ ලක්ෂණ පාලනය කරන්න ඉන්න වර්ණ දේහ. හරිද? ඒවට අපි කියනවා දෛහික වර්ණ දේහ කියලා කියනවා. අර අපි දෛහික කියන වචනේ කොහෙන්ද අපිට හම්බුනේ කලින්? අපි කතා කරා ඔක විභාජනයේදී සෛල විභාජනයේදී කතා කරා දෛහික කියන වචනේ අපිට ආවා. දෛහික සෛලයි ජන්මාණුයි කියලා ආකාර දෙකක් තියෙනවා අපේ දේහයේ කියලා අපි කතා කරා. මොනවද මේ දෛහික සෛල කියන්නේ? ජන්මාණු කියන්නේ මොනවද? ජන්මාණු විදිහට මිනිසාගේ තියෙන්නේ ශුක්‍රාණු සහ ඩිම්බ. නේ? ඒතර ශුක්‍රාණු සහ ඩිම්බ කියන්නේ අපේ තව ජීවියෙක් බිහි කරන්න අවශ්‍ය කරන මේ සෛල දෙක. ඔයාට අපි දෛහික සෛල කියන්නේ නැහැ. ඒවට අපි කියන්නේ ජන්මාණු කියලා. අපේ දේහයේ තියෙන ඉතුරු සෛල ඔක්කොම ටික අපි කියනවා දෛහික සෛල කියලා. ඒතර අපේ අතේ තියෙන, අපේ සමේ තියෙන, අපේ හිස කෙස්වල තියෙන, ඒතර අපේ ඇස්වල, අපේ හෘද වස්තුවේ මේ හැමතැනම තියෙන සෛල වලට අපි කියනවා දෛහික සෛල කියලා. හරි? ඊට පස්සේ ශුක්‍රාණු සහ ඩිම්බ වලට අපි කියනවා ජන්මාණු කියලා. ඒතර මෙතෙන්දි බලන්න අපේ සෛලයක තියෙන වර්ණ දේහත් අන්නේ විදිහට දෛහික වර්ණ දේහ එහෙම නැත්නම් අලිංගික වර්ණ දේහ කියලා කට්ටියක් ඉන්නවා. අනික් එක්කෙනා ලිංග වර්ණ දේහ කියලා අපි කියනවා. බලන්න මෙතන 23න් 22ක්ම
අලිංග වර්ණ දේහ ඉතිරි වර්ණ දේහ යුගලය ලිංග වර්ණ දේහ කියලා හඳුන්වනවා. හරිද? එතකොට ඒක අපි බැලුවොත් එහෙනම් මෙන්න මේ විදිහටයි පිහිටන්නේ. මේ තියෙන්නේ ගැහැණු කෙනෙක්ගේ වර්ණ දේහ පිහිටන ආකාරය. මේවා 22ක් තියෙනවා අලිංග වර්ණ දේහ 22ක් තියෙනවා. එකක් තියෙනවා ලිංග වර්ණ දේහ. ලිංග වර්ණ දේහ එකක් තියෙනවා. එතන මේ හැම එකක්ම බලන්න සමජාත වර්ණ දේහ යුගල් තමයි මේ තියෙන්නේ. මේ සමජාත වර්ණ දේහ යුගල. මේක සමජාත වර්ණ දේහ යුගල. මේවා දිගින් සමානයි නේ. යුගලම දිගින් සමානයි. මේ එකකට අනික් එක සමානයි. දිගින් සමානයි, හැඩයෙන් සමානයි නේ. හැම අතින්ම මේ දෙන්න සමානයි. එතන මේක මේ වර්ණ දේහ 22ම ගත්තොත් එහෙම සමජාත වර්ණ දේහ යුගල් ඒ විදිහට සමානයි. ගැහැණු කෙනෙක් ගත්තොත් එහෙම ලිංග වර්ණ දේහ යුගලත් දිගින් සෙන්ට්‍රොමියර පිහිටන ස්ථානයේ මෙන්න මේ මැද පිහිටන එකට තමයි සෙන්ට්‍රොමියරය කියලා කියන්නේ. මේ වර්ණ දේහ යුගල එකට සම්බන්ධ කරලා තියෙන සෙන්ට්‍රොමියර වල. හරි සෙන්ට්‍රොමියර කියලා තමයි ඒවට කියන්නේ. ඒතර මේ සෙන්ට්‍රොමියර පිහිටන ස්ථානය ඊට පස්සේ දිගින් ඊට පස්සේ පළලින් මේ හැම දෙයින්ම සමජාත වර්ණ දේහ යුගලක් සමානයි. හරි. එතකොට මේ ගැහැණු කෙනෙක්ගේ විශේෂත්වයක් තියෙනවා. විශේෂත්වය තමයි එයාගේ ලිංග වර්ණ දේහ. මේ තියෙන ලිංග වර්ණ දේහ යුගල. ඒක අපි හඳුන්වන්නේ x කියලා. දෙකම x කියලා තමයි හඳුන්වන්නේ. දෙකම දිගින් සමානයි, පළලින් සමානයි, සෙන්ට්‍රොමියර පිහිටන ස්ථානය සමානයි. ඒ නිසා මේ දෙන්නටම අපි x කියලා කියනවා. මේ දෙන්නටම x කියලා කියනවා. හැබැයි පිරිමි කෙනෙක්ගේ අපි වර්ණ දේහ ටික විශ්ලේෂණය කරලා බැලුවොත් එහෙම එතන අර වර්ණ දේහ 22ක්ම අර විදිහම තමයි සමානයි. ඒවල ලිංග වර්ණ දේහ දෙක එකක් දිගින් වැඩි එකක් තියෙනවා. අර ගැහණු අයගේ වගේම x වර්ණ දේහය. තව වර්ණ දේහයක් තියෙනවා කෙටි වර්ණ දේහයක්. පොඩි එකක්. මේ අන්න ඒක අපි y කියලා හඳුන්වනවා. මේක x මේක y. එතකොට පිරිමි කෙනෙක්ගේ ලිංග වර්ණ දේහ යුගල සමාන නැහැ. එකිනෙක සමාන නැහැ. දිගින් පළලින් සමාන නැහැ. එකක් දිගයි එකක් කොටයි. අන්න ඒක නිසා පිරිමි අයගේ අපි හඳුන්වනවා එක x සහ y කියලා. ගැහැණු කෙනෙක්ගේ අපිට පුළුවන් මේක x දෙකක් විදිහට ලකුණු කරන්න. මොකද එයාගේ වර්ණ දේහ දෙකම සමාන නිසා. මේ සමාන. ඒක නිසා x කියලා ලකුණු කරනවා. පිරිමි කෙනෙක්ගේ අපි මේක xy කියලා ලකුණු කරනවා. හරි? සමහරු කියනවා මේක මේ සමහර වෙලාවට වර්ණ දේහ තුනක් එන්න පුළුවන්ලු ලිංග වර්ණ දේහ. xxy කියලා එන්න පුළුවන්ලු xyy කියලා එන්න පුළුවන්ලු. ඒක මේ ප්‍රායෝගිකව අපිට දකින්න ලැබෙන දෙයක් නන් නෙවෙයි. හරි? ඒක නිසා ඒක ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. සමහරු කියනවා මේ අර පිරිමියා කියන එක තීරණය වෙන්නේ y වර්ණ දේහෙන්. y වර්ණ දේහෙන් තමයි පිරිමි කෙනෙක් කියන එක තීරණය වෙන්නේ. සමහරුන්ට ওই y වර්ණ දේහ දෙකක් තියෙනවා. එහෙම කියලා කියනවා. තියෙනවලු. ඒතර එහෙම තියෙන කෙනෙක්ගේ පිරිමි කියන ලක්ෂණ අර සාමාන්‍ය පිරිමි කෙනෙක්ට වඩා ගොඩාක් වැඩිපුර පෙන්වනවා. ඒ කියන්නේ යා හැඩි දැඩි නේ ඊට පස්සේ උස මහත නිකන් අර ශක්තිමත් පිරිමි කෙනෙක් බවට පත් වෙනවා. ඒතකොට x y වර්ණ දේහ දෙකක් තියෙනවා. ඒකට එහෙම ඇත්තටම ප්‍රායෝගිකව නැහැ. එහෙම වුණොත් එහෙම එක වර්ණ දේහ මේ වර්ණ දේහ 23න්ම එක වර්ණ දේහයක් හරි 24ක් වුණොත් එහෙම මොකද වෙන්නේ? අර විශේෂයක වර්ණ දේහ සංඛ්‍යාව නියතයක් වෙන්නේ නේද? වර්ණ දේහයක් වැඩි වුණොත් එහෙම මෙයා මිනිස් විශේෂය කෙනෙක් නොවේ වෙන්නේ. නේ? මොකද වර්ණ දේහ 23යි තියෙන්න ඕනේ. 24ක් වුණොත් එහෙම වෙන ජීවියෙක් බවට පත් වෙනවා. නේ? ඒතර බල්ලේ පූසෙක් වගේ වෙන්නේ නැහැ. එයාට මොකක් හරි අසනීප තත්ත්වයක් තමයි තියෙන්නේ ඊට පස්සේ. නේ? ඒතර අන්න ඒ වගේ මොකක් හරි ප්‍රශ්නයක් වෙනවා. ඒතර ඒ වගේ මෙන්න මේ විදිහට අර පිරිමි කෙනෙක්ගේ x y කියන තියෙනකොට ගැහැණු කෙනෙක්ගේ x අකුරු දෙකක්ම තමයි තියෙන්නේ. එතන අපි බැලුවොත් කොහොමද මේ ගැහැණු සහ පිරිමි කට්ටිය බිහි වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට අපිට කියන්න පුළුවන් බලන්න. මේක ඔයාලා ලියා ගන්න ඕනේ. ඉස්සෙල්ලා මේක බලලා ඉන්න. ස්ත්‍රී වර්ණ දේහ යුගලය ස්ත්‍රී ලිංගික වර්ණ දේහ යුගල හැඩයෙන් ව්‍යුහයෙන් එක සමාන වේ. ඒවා x ලෙස නම් කරනු ලැබේ. පුරුෂ වර්ණ දේහ එකිනෙකට වෙනස් වේ. ඒවා x හා y ලෙස නම් කරයි. හරි? පිරිමි වර්ණ දේහ x සහ y කියලා නම් කරයි. ගැහැණු කෙනෙක්ගේ x අකුරු දෙකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ජන්මානු සෑදීමේදී ඌරණ විභාජනයේ සිදුවන බැවින් ඩිම්බයකට තිබිය හැක්කේ අලිංග වර්ණ දේහ 22ක් සහ x වර්ණ දේහයක් පමණයි. ඒතකොට ඩිම්බයක් හැදෙන්න ඕනේ මවගෙන්නේ. මව කියන්නේ මේ විදිහනේ අපේ ගැහැණු කෙනෙක්ගේ වර්ණ දේහ පිහිටන්නේ. එතකොට මේ වර්ණ දේහ බෙදිලා
ඩිම්බ නිර්මාණය වෙනවා. ඩිම්බ නිර්මාණය වෙනවා. ඩිම්බ නිර්මාණය වෙනකොට මේ වර්ණ දේහ දෙකට බෙදලා ගමන් කරනවා. ගමන් කරනකොට එක ඩිම්බයකට යනවා X වර්ණ දේහයක්, අනික් ඩිම්බයටත් යන්නේ X වර්ණ දේහයක්ම තමයි. හැබැයි පිරිමි කෙනෙක්ගේ ශුක්‍රාණු නිෂ්පාදනය වෙනකොට එක ශුක්‍රාණුවකට X වර්ණ දේහය යනකොට අනික් ශුක්‍රාණුවට යන්නේ Y වර්ණ දේහය. අනික් වර්ණ දේහය ගමන් කරනවා. එතන මේ විදිහට ශුක්‍රාණු නිර්මාණය වෙනවා. එතන බලන්න ජන්මාණු කියලා කියන්නේ ශුක්‍රාණු සහ ඩිම්බනේ. එතන ජන්මාණු සෑදීමේදී ඌන විභාජනය සිද්ධ වෙනවා. ඌන විභාජනය සිද්ධ වෙලා අර XY දෙකට බෙදලා යනවා. පිරිමි කෙනෙක්ගේ නම් ගැහණු කෙනෙක්ගේ නම් X අකුරු දෙකක් තියෙන. ඒ දෙක දෙකට බෙදලා යනවා. එතන ශුක්‍රාණුවකට තියෙන්න පුළුවන් අලිංග වර්ණ දේහ 22ක් සහ X හෝ Y වර්ණ දේහ වලින් එකක් පමණයි. X හරි Y හරි වලින් එකක් විතරයි ශුක්‍රාණුවක තියෙන්න පුළුවන්. හරි. එතන මෙන්න මේ ටික ලියා ගන්න ඔයාලගේ ඔය 6 වෙනි පිටුවේ උඩම. හරි. 6 වෙනි පිටුවේ උඩම ලියා ගන්න අර හිස්තැනේ පොඩ්ඩක් හිස්තැනෙන් එළියට පණී වගේ එක රූලක් විතර ඒක පොඩ්ඩක් පොඩි කරලා හරි නැත්නම් උඩින් පටන් ගන්න. උඩින් පටන් අරගෙන ලියන්න. හරි. එතන මේක මේක ලියන්න අර 6 වෙනි පිටුවේ උඩින්ම ලියන්න. කැමරා ඔන් කරගන්න. සමුද්‍ය කවිස්කි සිසාරා
චමුද්‍ය කයිස්කි කැමරා ඔන් කරගන්න හරිනේ එත්මි ඉදිමතයි හරි ඊළඟට බලමු මේ කොහොමද දැන් මේ අපි කතා කරන්නේ මේ මිනිසාගේ ලිංග නිර්ණය කියන එක කොහොමද මිනිසෙක් ඉපදෙනකොට ගැහණු කෙනෙක් වෙන්නේ කොහොමද පිරිමි කෙනෙක් වෙන්නේ ඕක ඉපදෙනකොට සිද්ධ වෙන දෙයක් නෙවෙයිනේ ඕක සිද්ධ වෙන්නේ අනිවාර්යයෙන්ම මේ තාත්තගේ ශුක්‍රාණු සහ අම්මගේ ඩිම්බ දෙක ඒ දෙක සංසේචනය වෙනකොටම තමයි ඕක තීරණය වෙන්නේ ඕක ගැහණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියන්නේ ඒතර අම්මගේ ඩිම්බේ මොන විදිහේ ඩිම්බයක්ද අම්මගේ ඩිම්බේ කියන එක නෑ එච්චර වැදගත් වෙන්නේ නෑ ගැහණු පිරිමි තීරණය කරනකොට තාත්තගේ එන ශුක්‍රාණුව මේ පිරිමි ලක්ෂණයට අදාළ ශුක්‍රාණුවක්ද එහෙම නැත්නම් ගැහණු ලක්ෂණයට අදාළ ශුක්‍රාණුවක්ද කියන එක තමයි වැදගත්. බලන්න මේකේ ශුක්‍රාණුවක් හැදෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවානේ. ඒතර ශුක්‍රාණුවක් තිබිය හැක්කේ අලිංග වර්ණ දේහ 22ක් හා එක්ක X තියෙන්න පුළුවන් එක්ක Y තියෙන්න පුළුවන්. ඔන්න ඔය කාර්යය මත තමයි සමහර ශුක්‍රාණු වල X පමණයි තියෙන්නේ සමහර ශුක්‍රාණු වල Y පමණයි තියෙන්නේ. ඒතර අන්නේ කාරණේ මත තමයි ගැහණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා තීරණය වෙන්නේ. ඩිම්බ ගැටලුවක් නෑ ඩිම්බ වල හැම වෙලාවෙම X පමණයි තියෙන්නේ. මොකද අම්මට දෙන්න පුළුවන් X වර්ණ දේහ පමණයි. X විතරයි තියෙන්නේ. තාත්තගෙන් තමයි X ද Y ද ඊළඟ වර්ණ දේහය කියලා තීරණය වෙන්නේ. අපි ඒක බලමු පොඩ්ඩක්. හරි. මේ තියෙන්නේ ඩිම්බ මාතෘ සෛලයක් සහ ශුක්‍රාණු මාතෘ සෛලය. එතන මේ ඉන්නේ මව මේ ඉන්නේ පියා. හරි. එතන මේ මෙතන ඩිම්බ මාතෘ සෛලයක පෙන්නලා නැහැ අනික එක මේ වර්ණ දේහයක්වත් පෙන්නලා නැහැ. පෙන්නලා තියෙන්නේ අර ලිංග වර්ණ දේහ දෙක පමණයි. හරි. මේ X වර්ණ දේහ දෙක පමණයි මෙන්න මේ සෛලයේ පෙන්නලා තියෙන්නේ. තව වර්ණ දේහ 22ක් තියෙනවා. යුගල් 22ක් තියෙනවා. ඒ 22කින් එකක්වත් මෙතන පෙන්නලා නැහැ. හරි. එතන මෙතන පෙන්නලා තියෙන්නේ ලිංග වර්ණ දේහ වලින් යුගලෙන් එකයි. ඊටු 22 පෙන්නලා නැහැ. හරිද? එතන මේ තියෙන්නේ ඩිම්බ මාතෘ සෛලයක් මේ තියෙන්නේ ශුක්‍රාණු මාතෘ සෛලය. මම කියවනේ ගැහණු කෙනෙක්ගේ කියන්නේ මවට මවගේ තියෙන්නේ X පමණයි. ඒක නිසා තමයි මේ X අකුරු දෙකක් දාලා තියෙන්නේ. පියාගේ X සහ Y කියන දෙකම තියෙනවා. හරි. ඊට පස්සේ ඌනන විභාජනය සිද්ධ වෙනවනේ දැන් ජන්මාණු හදනකොට. ජන්මාණු කියලා කියන්නේ ශුක්‍රාණු සහ ඩිම්බ. ඒතර ශුක්‍රාණු සහ ඩිම්බ හදනකොට මෙන්න මේ වර්ණ දේහ දෙකට වෙන් වෙලා ගමන් කරනවා. වර්ණ දේහ යුගලක් තියෙන එක යුගල දෙකට වෙන් වෙලා ගමන් කරනවා මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ ඩිම්බ සහ ශුක්‍රාණු. ඒතර ඩිම්බ වල තියෙන්න පුළුවන් එක්ක X. හරි ඩිම්බ වල තියෙන්න පුළුවන් X පමණයි. මොකද X විතරනේ අම්මට දෙන්න පුළුවන්. X පමණයි තියෙන්නේ. ශුක්‍රාණු වල තියෙන්න පුළුවන් එක්ක X තියෙන්න පුළුවන් එක්ක Y තියෙන්න පුළුවන්. එතකොට ශුක්‍රාණු සමහර ශුක්‍රාණු දැන් මෙන්න මේ වගේ ශුක්‍රාණුවකින් X කියන ශුක්‍රාණුවකින් මෙන්න මේ ඩිම්බය සංසේචනය වුණොත් කවුද හැදෙන්නේ? පිරිමි කෙනෙක්ද ගැහණු කෙනෙක්ද? මේක මේකේ. මොනවා වෙයිද? ඉන්දි මොකක් වෙයිද? මේ ශුක්‍රාණුව මේ ඩිම්බයෙන් සංසේචනය වුණොත් ගැහණු කෙනෙක් හැදෙයිද පිරිමි කෙනෙක් හැදෙයිද? ගැහණු. ඔව් ගැහණු කෙනෙක්. මොකද X දෙකක්ම තමයි යාට ලැබෙන්නේ. නේ? එතකොට Y එකක් තියෙන්න ඕනේ අනිවාර්යෙන් පිරිමි කෙනෙක් වෙන්න. එතකොට මේ ඩිම්බය මේ ශුක්‍රාණුවෙන් සංසේචනය වුණොත් එහෙම කවුරු හැදෙයි? let me කවුරු හැදෙයිද? මේ දෙන්න සංසේචනය වුණොත් එහෙම X හා Y. මෙන්න මේ ඩිම්බය මේ ශුක්‍රාණුවෙන් සංසේචනය වුණොත් එහෙම ගැහණු කෙනෙක් නිර්මාණය වෙයිද පිරිමි කෙනෙක් නිර්මාණය වෙයිද කියලා අහන්න.
පිරිමි කෙනෙක්. ඔව් පිරිමි කෙනෙක්. ඒකට හේතුව එක වර්ණ දේහයක් එක ලිංග වර්ණ දේහයක් X වෙනකොට අනික් ලිංග වර්ණ දේහය ඊ හැදෙන පුද්ගලයාගේ Y වෙනවා. එතකොට X සහ Y කියන ලිංග වර්ණ දේහ තිබුණොත් එහෙම X සහ Y කියන ලිංග වර්ණ දේහ දෙකම තිබුණොත් එහෙම එතන පිරිමි කෙනෙක් තමයි නිර්මාණය වෙන්නේ. හරිද? එතකොට X Y තියෙනකොට ගැහැණු කෙනෙක් වෙනවා මේ X සහ X අකුරු දෙකක් තියෙනකොට ගැහැණු කෙනෙක් වෙනවා. XY තියෙනකොට පිරිමි කෙනෙක් වෙනවා කියලා මම කියනවා. ඊට පස්සේ නිවුස් වලට එහෙම ඇහුවොත් එහෙම මෙන්න මේ ගැහැණු කෙනෙක් දැන් පිරිමි කෙනෙක් වෙලා කියලා නේද? පිරිමි කෙනෙක් ගැහැණු එහෙම නිවුස් අහන්න ලැබෙනවනේ අපිට නේද? ඒ ඊට පස්සේ මයින් අහන්න එපා වර්ණ දෙක වෙනස් වෙනවද කියලා. හරි. එහෙම වෙන්නේ නැහැ. ඒක සමහර වෙලාවට එහෙම වෙනවා. හරි. එතකොට දැන් අර කියන්නේ පිරිමි කට්ටියටත් මේ මොනවාද මේ ගර්භණී වෙන්න පුළුවන් කියලා ගැප් ගන්න පුළුවන් කියලා. ඒකත් වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම වෙන්න පුළුවන්. හරිද? ඒවල මෙතන කියන්නේ පිරිමි කට්ටිය හැම කෙනෙක්ගේම X සහ Y කියන වර්ණ දෙක තමයි තියෙන්නේ. හරිද? හැබැයි ඒකෙන් කියන්නේ ගැහැණු කෙනෙකුට පිරිමි කෙනෙක් වෙන්න පුළුවන්, පිරිමි කෙනෙකුට ගැහැණු කෙනෙක් වෙන්න බෑ. ඒ කතන්දරේ කියන්නේ. එහෙම වෙන්න පුළුවන්. ඕන ජීවිතේ ඕන කාලෙකදී වෙන්න පුළුවන්. හරිද? අර හෝමෝන තියෙන ඕන තරම් ඒ හෝමෝන අරගෙන අර ඔපරේෂන් තියෙනවා. ඒවා කරලා ඒ ලිංග වෙනස් කිරීමේ ඒ දේවල් කරන්න පුළුවන්. ඒ වුණාට අර උපතේදී මෙන්න මේ විදිහට එනවා කියලා තමයි කියන්නේ. හරිද? ඊට පස්සේ මේ වර්ණ දෙක මෙන්න මේ විදිහට වර්ණ දෙක කියන්නේ මෙන්න මේ ඩිම්බ සහ ශුක්‍රාණු මේ විදිහට සංසේචනය වෙනකොට මේ X සහ Y මේ X සංසේචනය වුණොත් එහෙම ගැහැණු කෙනෙක් හැදෙනවා. මේ X එකයි මේ Y එකයි සංසේචනය වුණොත් එහෙම පිරිමි කෙනෙක් හැදෙනවා. මේ X එකයි සංසේචනය වුණොත් ගැහැණු කෙනෙක් හැදෙනවා. මේ X එකයි Y එකයි සංසේචනය වුණොත් පිරිමි කෙනෙක් හැදෙනවා. ඒතර ඒ විදිහට ගැහැණු පිරිමි මෙන්න මේ විදිහට අපේ සමාජයේ පේන්න තියෙනවා. ඒ කියන්නේ ගැහැණු අයට පිරිමි අය සංඛ්‍යාව සමානයි. හරිද? තියෙන්නේ එක Y වර්ණ දේහයක් වුණාට තියෙන්නේ එක Y වර්ණ දේහයයි X වර්ණ දේහ තුනක් තියෙනවා. නේ? ඒ මොනවා වුණත් ගැහැණු කට්ටිය පිරිමි කට්ටියට සමාන වෙන්නේ එක ගානට ඉන්නේ. ඒකට හේතුව මෙන්න මේ අර සංසේචනය වෙන ක්‍රමය අනුව. මේ සංසේචනය වෙන ක්‍රමය අනුව 50-50 ගැහැණු පිරිමි ඉන්න ඕනේ. හරි? එතන ඔන්න ඔය රූපේ තමයි ඔයාලා ඇඳ ගන්න ඕනේ. අර 6 වෙනි පිටුවේ හිස්තැන. හිස්තැනේ මෙන්න මේ රූපේ ඇඳ ගන්න ඕනේ. හරි? එතකොට ඔක පොතේ තියෙන රූපේ හැම මම අරන් තියෙන්නේ. එතන මේ රූපේ මේක ඇඳ ගන්න මට දැන් ඉස්සරහට ඔයාලා මේ අර තුන්වෙනි පිටුවේ එක සටහනක් ඇඳලා අපි පනත් කොටුවයි මේ මොකක්ද අර ඒ රූපේ තුන්වෙනි පිටුවේ තියෙන රූපේ. ඊට පස්සේ මෙන්න මේ දැන් අඳින්න කියපු රූපේ. ඊට පස්සේ ඊළඟ පිටුවේ රූප දෙකක් තියෙනවා. මේ හැම එකක්ම මට ෆොටෝ ගහලා එවන්න ඕනේ. මොකද මම හරියට බලන්න ඕනේ මේව හරියට ඔයාලා ඇඳලාද කියලා. හරි? ඊළඟ පිටුවේ තියෙනවා. මම ඒ ඔක්කොම ලියපුවාම දැන් මේකත් අද අඳින්න ඇඳලා මට ෆොටෝ එවන්න අර තුන්වෙනි පිටුවේ තියෙන රූපේ ඇඳපු රූපේ මෙන්න මේ හයවෙනි පිටුවේ දැන් අඳින ඔය අඳින රූපේ ඒ රූප දෙක මට ෆොටෝ ගහලා එවන්න. එතන මේ හොඳට මතක තියාගන්න මේ තියෙන්නේ ජන්මාණු. හරිද? මේ තියෙන්නේ ජන්මාණු. මේ තියෙන ඩිම්බ සහ ශුක්‍රාණු. එතන මේවා මේ සංසේචනය වෙන විදිහ අනුව දැන් අර මෙන්න මේ වගේ ශුක්‍රාණු ඩිම්බ හැදෙන්නේ එක මාසකදී එක ඩිම්බයක් වුණාට ශුක්‍රාණු එකවරකට මිලියන 3ක් විතර හැදෙනවා කියලා අපි කතා කරන්නේ. ශුක්‍රාණු මිලියන 3ක් විතර එකපාර මේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට නිකුත් කරනවා පිරිමි කෙනා. එතකොට මේ මිලියන 3 මිලියන 1.5ක් X වර්ණ දේහයේ තියෙනවා. මිලියන 1.5ක් Y වර්ණ දේහයේ තියෙනවා. එතකොට ඒ ශුක්‍රාණු වලින් ජයග්‍රහණය කරන්නේ ඒ අර තරගෙන් ජයග්‍රහණය කරන්නේ X වර්ණ දේහයට අදාළ ශුක්‍රාණුවක්ද Y වර්ණ දේහයට අදාළ ශුක්‍රාණුවක්ද කියන එක මත තමයි ඉපදෙන එක්කෙනා පිරිමි කෙනෙක්ද ගැහැණු කෙනෙක්ද කියන එක තීරණය වෙන්නේ. මොකද කලින්ම යන එක්කෙනානි සංසේචනය වෙන්නේ. කලින්ම යන ශුක්‍රාණු තමයි සංසේචනය වෙන්නේ. ඩිම්බය මොනවා වුණත් මොන ඩිම්බයක් වුණත් X වර්ණ දේහයේ පමණයි තියෙන්නේ. ඒක නිසා අම්මට තීරණය කරන්න බෑ. ගොඩක් වෙලාවට ඔය කියන්නේ මේ
පිරිමි ළමයෙක් ඉපදෙන්නේ නැහැ කියලා ගැහැණු කෙනාට බනිනවලු ගෙදර. එහෙම කියලා කියනවනේ. එහෙම ප්‍රශ්න තියෙනවා කියලා කියනවනේ. ඒ වුණාට දැන් අම්මා නෙවෙයි තීරණය කරන්නේ ගැහැණුද පිරිමිද කියලා. අම්මා දෙන්නේ කොහොමදත් Xම තමයි නේ. ඒතර පියා තාත්තා තමයි Xද Yද කියන එක තීරණය වෙන්නේ. එයාගේ ශුක්‍රාණු වල වේගවත් වෙන්නේ X නම් ඉපදෙන්නේ ගැහැණු ළමයි. එයාගේ ශුක්‍රාණු වල වේගවත් වෙන්නේ Y නම් ඉපදෙන්නේ පිරිමි කෙනෙක්. ඒ වගේ අර සමහර කලාතුරකින් හම්බෙනවා දැනුත් ඉඳලා හිටලා මේ ඔය වගේ ප්‍රශ්න ඇති වෙන ගෙවල්. ඒතර කියන්න ඕනේ ඔයාලට එහෙම එකක් ඇහෙන්න ලැබුණොත් එහෙම ඕකට හේතු වෙන්නේ ගැහණු කෙනාගේ ප්‍රශ්නයක් නෙවෙයි පිරිමි කෙනාගේ ප්‍රශ්නයක්. පිරිමි කෙනා දෙන්නේ මොන වර්ණ දේහයේද ඒ මත තමයි ගැහණුද පිරිමිද කියලා තීරණය වෙන්නේ. හරි? හරි අපි මේ අදට පන්තිය නවත්තමු. ඊළඟ පටන් ගන්න කරන්න ගියොත් එහෙම අපිට මේ ටිකට තව පැයක් විතර දැන් පැයක් විතර තියෙනවා නම් ඇති පාඩම ඉවර කරන්න. අපි හෙට පැයකින් විතර මේ පාඩම ඉවර කරලා මේ පාඩමේ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරමු. හරි? දැන් හතරට පන්තිය තියෙනවා මේ පාඩම ඉවර කරලා මේකේ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා තමයි පන්තියට නවත්තන්නේ. හරිද? ඒක නිසා මේ හොඳට මුල ඉඳන් පාඩම බලාගෙන එන්න. හරිද? පාඩම් කරගෙන එන්න. එකොළ හවසට අච්චුපොත් හම්බුණාද? ඉන්දි? නෑනේ. ලබන සතිය පටන් ගමු. කමක් නෑ අච්චුපොත් හම්බුනේ නැතුව. ලබන සතිය 11 පටන් ගමු. හරි. හරිනේ. ලිලිවරේ. එහෙනම් අපි අදට පන්තිය නවත්තමු. මේකේ මේ පොතේ තියෙනවා. දැන් ඔයාලා මට කරන්න ඕනේ මේ දැම්ම මේ වෙලාවෙම අර තුන්වෙනි පිටුවේ තියෙන රූපෙයි මේ රූපේ මට ෆොටෝ එකක් ගහලා එවන්න. හරි? තුන්වෙනි පිටුවේ ඔයාලා ඇඳපු රූපේ අර පනට් කොටුව ඒ දිගයි මේකයි මට ෆොටෝ එකක් ගහලා එවන්න. හරි? අපි දැනට පන්තිය නවත්තමු. හැමෝටම ආයුබෝවන්.